dan damang putih itu. Iya. Ke kali pun dah sah. Dah hebat luar bah. Iya. Bisa ni. Jerah. Kali dah ni. Damang putih begini. Dah ini masih dah ni. Dan mana dah nak kamu? Kalau जीवित है क्या? जीवित है क्या? घर में पत्ते का नुकसान दिखता है। अरे पत्ती, लाओ के पत्ती। उत्तराली आवाज़ करने पर पर प्रश्न पत्र करते हैं। एक लगे ताकत में जी। මනුස්සයාම ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ එන ප්‍රශ්නවලට උත්තර ලියලා ඉන්නවා. අවසානයේ ජීවිතයේ අවසන් වෙනවා ප්‍රශ්න පත්‍රය ඉතුරු වෙනවා. පිළිතුරු නැති. ඒක නේද ජීවිතේ. අන්නේ ටික හඳුනා ගන්න ජීවිතේ මොකද්ද බලනවා ජීවිතේ කියන්නේ දැන් ඉදිරියට පොඩි දරුවෙක් හැටියට උපදින. ඊට පස්සේ මව්පියන්ට අදහසක් තුන දරුවට උගන්වන්න ඕනේ. ඉගෙන ගන්න ගියාම දරුවට කැමැත්ත ඇති වෙන ඉගෙන ගන්නවා. දැන් ඉගෙන ගන්න මේ ප්‍රශ්නේ උත්තරේ දැන් ලියනවා. ඊට පස්සේ විභාගෙට ලියන්න සමත් වෙනවා. ඉතින් මේ විදිහට ගිහිල්ලා සාමාන්‍ය පෙළ උසස් පෙළ ඊළඟට උපාධිය. ඊට පස්සේ ඉවත් පාස් වුණාට පස්සේ එන ප්‍රශ්නේ ඊට පස්සේ එන ප්‍රශ්නේ රස්සා. රස්සා හොයා ගන්නවා. රස්සා හොයා ගන්නවා. ඊට පස්සේ විවාහය. ඊට පස්සේ විවාහ දරුවන් ප්‍රශ්නේ ගන්න. ඒක අවසාන වෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ. ඉවර වෙනවා. මේ ජීවිතේ හැටි. ඊට පස්සේ එතනක් ඉවර නැහැ. ඉවර නැහැ. ඒක දිගට යනවා. සංසාරේ. ජීවිතේ නැවති ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා ඉතින් ඔහේ දිගට යනවා. අවසානයක්. ඒක අවසාන කරන්න ඕනේ අපට අවශ්‍යයි. ඒ ප්‍රමාදයට හේතු මොකද සමහර මෙච්චර දැන් අපි කොච්චර ප්‍රමාදයක් තියෙනවද? ප්‍රමාදය කියලා කියන්නේ මේකයි. දැන් මෙතන ඕකේ ඒ ප්‍රමාදයට හේතුව තමයි අපි වඩාත්ම ඇලුම් කරන්නේ දුකට. දුකට ඇලුම් කරනවා. දුකට ඇලුම් කරමින් දුක නැති කරන්න උත්සාහ ගන්නවා. වඩාත්ම කැමති දේ අතහරින්න බෑනේ. අල්ලගෙන ඉන්නවා. වෙන ක්‍රමවලින් ඒක අතහරින්න බෑ හරියන්නේ නැහැ. අල්ලගෙන ඉන්න තැනින්ම අතහරින්න. ඒසත් ජීවිතයේ හරියට හඳුනා ගන්නවා. හඳුනාගත්තට පස්සේ ඒකයි මම අර දවසක් කියන්නේ ජීවිතේ මනුස්ස ලෝකේ අපි උපදින්නේ අවබෝධයෙන් දුක් විඳින්න. මනුස්ස ලෝකේ ඒකනේ මනුස්ස ලෝකෙ උපදින අයට නිවන් දකින්න පුළුවන්. හත් වෙන්න හතරින් මිදෙන්න පුළුවන් වෙන්නේ අවබෝධයෙන් ඒක විඳින නිසා. ඒ නිසා ජීවිතේ අවබෝධයෙන් අපි දුක් විඳින්න ඕන. දුක බව හඳුනා.
එතකොට අවබෝධයෙන් දුක ගැන අවබෝධයෙන් දුක විඳිනකොට ඒ දුක ගැන කලකිරීම ඇති වෙනවා. නැත්තම් කලකිරීම ඇති වෙන්නේ නැහැ. නිබ්බිදාව නැත්තම් ඉතු වෙන්නේ නැහැ. නිබ්බිදාව ඇති නොවුනොත් කවදාවත් ඒක හරින්න බෑ. ඒ නිසා මේ ජීවිතේ හැම අවස්ථාවකම මේ දුක කියන හඳුනා ගන්න අමාරු නෑ. හඳුනා ගන්න අමාරු නෑ අවශ්‍යතාවය තියෙනවා කියන ඕනෑම කෙනෙකුට. පහසුවෙන්ම දුක වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ අර ලක්ෂණාත්මක පුතන් දේශනා කරපු. වේදන සංකත සංතාප විපරිණාම. මේ හතර. ඒකෝර මේ හතරෙන් අපිට හැමදාම ජීවිතේ ඕනෑම කෙනෙකුගේ බලන කොයි මොහොතේ බලවත් එක්ක චිත්ත පීඩාවක්. නැත්තම් කායික පීඩාවක්. කායික වශයෙන් හෝ චෛතසික වශයෙන් මොන හෝ පීඩාවකයි. මෙන්න මේ පීඩාව තමයි මේ දුක්ඛ සත්‍ය දුක් මූලික ලක්ෂණය. ඒකේ පීඩාව හඳුනා ගන්න. එතකොට මේ පීඩාව හඳුනාගත්තට පස්සේ එතකොට මූලික ලක්ෂණය හඳුනාගත්තා තමයි සංකත දුක කියන්නේ කියන්නේ නැහැ. දැන් මේ පීඩාව නිසාම දැන් මනුස්ස ජීවිතේ ලැබුවට පස්සේ මේ ජීවිතේ පවත්වන්න එපා. පවත්වන්න තියෙන කම්පවතින්නේ නෑ. ඇස සතුට කිරීමේ කැමැත්ත තියෙනවා ආසාව තියෙනවා. මුත්‍රි හඳුරගෙන යන හොයන්න ඕනේ. ඒක ලැබෙන්නේ. ඒක හොයන්න ඕනේ. මෙහෙම වෙන මහන්සිය. ඉතින් ඔය ඊට පස්සේ ජීවිතේ පැවැත්ම ආහාර ටික දුන් ටික නිවෙස්. මේ ටික කොහොම වෙන්නේ? දුක්ඛ සමුදයෙන් එන දුක් ටික ඔය. දුකට හේතුව සමුදය කියවනේ මේ දුක් ටික හේතුව ඒ සමුදයෙන් ලැබපු ජීවිතේ විඳින දුක් ටික ඔය ටික. මේ ලැබෝ ජීවිතේ දුකටපත් වෙන දුක්ඛ සමුදය තමයි ඒ ටික. ඒ ටික ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නෙවෙයි. හම්බ කරන්න අවශ්‍ය කරන්නේ රසවල දුන්නේ. ව්‍යාපාර මොකක්ද අවශ්‍ය නැහැ ජීවත් වීමට අවශ්‍ය නැහැ. ඒ ජීවත් වෙන්න තියෙන කැමැත්ත ආසාව නිසා තමයි ජීවත් වෙන්න ඕනේ කරන සම්පත් යන. ඒකට ඔය සම්පත් හොයන්න ගියාම නැද්ද පීඩාව? ඒක බලන්න රස්සාවක් කරන්න ගියත් උතන මහ පීඩාවක් නෙදී. රස්සාව කරන්න ගියත් උතන පීඩාවක්. ඒ රස්සාවට අදාළව ඒ ශේෂ්ඨයේ තුලින් මානසික වශයෙන් පීඩාවටපත් වෙනවා. ඒකේ පීඩාව හඳුනා ගැනීම හැකියාව තියෙනවා. මේ දුක සත්‍ය ලක්ෂණ ඉක්න අවබෝධ ඇති කරන්න ශක්තිය තියෙනවා. ඒකට අන මානසික වශයෙන් ශක්තිය හඳුනාගන්න ඔය දුක ඒකට හැම වෙලාවෙම මේ ටික හඳුනා ගනිමින් යනකොට මේ දුක සත්‍ය ඊළඟට ක්‍රමක්‍රමයෙන් පහව වෙන්නේ එතකොට. මේක කපාටම මේක මේ අහුවෙන්නේ නැහැ. ඒක නැවත යොමුසු මානසිකාරයෙන් මේ ටික අල්ල ගන්නවා. රැකියාව කරන බොහොම ආසන්න රස්සාවක් ඕනේ කියලා යන්නේ රැකියාව දුක් විඳින්නේ. ඊට පස්සේ තමයි ඒක තියෙන්නේ. උගුරු කොටන්න පුළුවන් රැකියාවට වඩා ඉතිරි පීඩාවක් නෑ. මේ උගුරු කොට ගොඩෙන් කරන මිනිස්යාට තියෙන පීඩාව අඩුයි. රජයේ රැකියාව කරන කෙනාට පීඩාව වැඩි. එතකොට ඒ තුල ඒ රැකියාව තුලම ওই පීඩාකාරී ස්වභාවය නිසා සංතාපුරුක ඇති වෙන්නේ නැහැ. දැවෙන ස්වභාවය. විවිධ අවස්ථාවල ඇති වෙනවා. ඒව ඇති නොවෙනවා නම් මොහොම අඩුයි. වැඩියෙන් ඒවට වතුරු වෙනවා තමයි ජීවිතේ පැවැත්ම ඒ සියල්ල සිද්ධ කරන්නේ. ඒකට ඔන්න ඔය ටික ඉතින් හඳුනා ගන්න ඕනේ. එතකොට මේ දැවෙන් මේ එතකොට අපි ඒවා හඳුනා ගන්න අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය මේක සසඳලා බලන්න. ඒ සංතාප දුක ගින්නකින් මෙන් දැවෙන ස්වභාවයකින් බුදුරජාණන් වහන්සේ පෙන්වපු පුද්දේ ඒක Tamante ඒ වගේ දෙවියන් ඇතිවෙච්ච අවස්ථාවේදී අතන සිහිපත් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ මේක තමයි නම්න්නේ සංතාප දුක කියලා පෙන්වන්නේ. ඒකට අනේ ඒක තමයි තමාතුල මේවා තියෙනවායි කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සංතාප දුක. එතකොට ඒ විදිහට දෙවියන් ඇති වෙන ස්වභාවයක් ඇති වෙච්ච හැම අවස්ථාවෙම අර බුදුරජාණන් වහන්සේගේ බුදු වදනට අපි මේක වලපන්නේ. ඒකට අපි තීරණය කරගන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේක සංතාප වශයෙන් දුකයි කියලා දේශනා කරන්නේ.
ඒ සංతాප වශයෙන් දුක විශේෂයෙන් ඉතින් සංతాප වශයෙන් දුක ඉක්මනකින් නෙවෙයි දැන් වලින් ගහන වෙච්ච ජීවිතයක් නේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ. ගහන වෙච්ච ජීවිතයක් රාග, දේශ, මෝහ, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. මේ 11. මේ 11 ගින්නකින්ම දැවෙන තැවෙන පිරිසක් නේ. නමුත් කවුරුත් දන්නේ නැහැ මේක දැවෙනවා කියලා මේ 11 ආකාරය. අපි මේ 11 ආකාරයේ ගිනි ටික මේක ඇතුලේ මොලවගෙන හරියට තමන් වටේට දැල් වෙන ගිනි ගොඩවල් 11ක් ගහලා මැදට වෙලා මේ සිසිල් සුනගක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ ගිනි දැල් පත්තු කරලා අපි නිවන් බලාපොරොත්තු වෙනවා. මේ 11 ගිනි ගොඩවල් 11කින් රත් වෙලා එන හොඳගෙන ඉන්නේ. එතන විශිෂ්ටයි. ඒක ආනේ ඒ ටික හඳුනාගත්තට පස්සේ දැන් මේ රාග දේශ මොහ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක දොමනස පායස කියන මේවා ගින්දර හැටියට පෙන්වන්නේ මේවා දැවෙන්න තැවෙන නිසා. මේවා ඇති වුණාට පස්සේ ඇතැම් විට නුවණ මතිය ජීවිතම වහානි කරගන්න ඔය නිසා. ජීවිතේ විනාශ කරගන්න ඇතැම් අය මේවට අසු වුණාම හඳුනාගන්න බැරි. හඳුනාගන්න බැහැ නිසා ජීවිතය. ඒකට තියෙන එකම විසඳුම ඔහුට පෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට හොයන විසඳුම ඊට වඩා දුරටපත් කරන එක. ධානයේ මේ ස්වභාවයෙන් අපි හඳුනාගන්න මෙන්න මේ ගිනි එක එක නිවන. සමාතුල පවතින මේ ගිනි නිවන. දැන් ඒ ගිනිරල් 11 ඉඳි රාගදේශ මොහ නිවන මනික එකක්වත් හටගන්නේ නැහැ. ඒ රාගදේශ මොහ ගිනි ප්‍රධාන කරගෙන තමයි අනික් ගිනි හටම හටගන්නේ. ඒ ගිනි හටම ගන්නේ රාග දේශ මොහ මූල කරගෙන. ඒක රාග දේශ මොහ නිවා දැම්ම නම් අනික් ගිනි ටික නිවෙනවා. මොකද රාග දේශ මොහ ගිනි තියනතු මේ 11ම දැල්වෙනවා. 11ම පීඩාවටපත් වෙනවා. අනේ නිසා මේ දැවෙන තැවෙන ස්වභාවයන් හටගත්තට පස්සේ බලන්න මේ හටගත්තේ කොහොමද? කුමක් හේතු කරගෙනද මේ දැවීම මහත්. අනේ හටගත්තදී ධර්මානුකූලව බලලා ඊළඟට බලනවා ඇති උනේ රාගය නිසා ඇති වුණා නම්, ද්වේෂය නිසා ඇති වුණා නම්, මෝහය නිසා ඇති වුණා නම්. ඒක රාගය නිසා නම් මේ දැවීම හටගත්තේ. අන්න එතකොට බලනවා රාගය සහටගත්තා නම් පිළිකුල් ස්වභාවය පඩනවා. පිළිකුල් ස්වභාවය මානසිකාර කරනවා. පිළිකුලෙන් පුළුවන් රාගය නැති කරන්න. පටිඝය ද්වේෂයෙන් නම් හටගත්තේ අරගෙන තියෙන්නේ ඊට පස්සේ ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ මෛත්‍රිය. මෛත්‍රිය සත්‍යමත් කරනවා. මෝහය නිසා නම් මොයි නිසාම ඉඳලා තියෙන අනිත්‍ය සංඥාව වඩන. එතකොට මෙන්න මේ කියන මේ රාග දේශ මොහ ගිනි මේ තුනම එතකොට මමන්ට ඒ අංක වලට මනස නැඹුරු කරලා අරවත් තුනේ යටපත් කරන්න පුළුවන්. අර පිළිකුල වඩන රාග සිතක් ඇති වෙච්ච ගමන් පිළිකුල වඩනකොට යටපත් වෙනවා. ඒකත් වෙන්නේ. එතකොට තමන් ක්‍රමක්‍රමයෙන් දැන් හොයා ගන්නවා. මේවා දැන් යටපත් කරන්න පුළුවන් ක්‍රම දැන් හොයා ගන්න. යටපත් වෙච්ච ක්‍රමය අහුවෙච්ච ගමන් දිගටම සක්‍රිය. එතකොට අන්න ඒක යටපත් වෙන. ඒක යටපත් මේ රාගය නිසා ඇති වෙන දෙයෙන් දේශේ මොහේ නිසා මේවා නිසා ඇති වෙන ඊළඟ ගිනි හට ගන්න මේ තිරුණාට පස්සේ. ඒ රාග දේශ මොහ වලින් යුක්තම පිරිසක් නේ සත්‍යෝ කියලා කියන්නේ. ඒකපාරටම හැබැයි මේ දේශයට කිව්වට දේශයෙන් බෑ. ටිකක් යෝනිසෝ මනසිකාරයෙන් දකින්න බලන්න. කියන තරම් පහසු නෑ, අමාරු නෑ කියලා අපි කිව්වට තරම් පහසු නෑ. නමුත් අපහසුයි කියලා අතහරින්න බෑ. අපහසුකමක් නෑ. ටිකින් ටික පුරු වෙනකොට පුරු වෙනවා. මේ ඕනෑම දෙයක ස්වභාවය ඒකයි. ඕනෑම කෙනෙකුට ඕන කාර්යයක් වුණත් ආරම්භය අමාරුයි. ආරම්භයේදී හැමදේම අමාරුයි. මොකද පුරුදු වෙන්න
ඒක ඊටාම පහසුයි. මේ වගේ තමන්ගේ ජීවිතයේ තුල යථා ස්වභාවය මේ විදිහට බලනවා. ජීවිතයේ යථා ස්වභාවය ආකාරයට බලනවා. මේ ආකාරයට ජීවිතයේ යථා ස්වභාවය තමන් බලන්න හුරු වෙනකොට ඔය ටික ඊට පස්සේ තමන්ට මේ යථා ස්වභාවය ජීවිතයේ ප්‍රායෝගිකව තමන් බල යනකොට ඒ ප්‍රායෝගිකව වටහාගත්ත ප්‍රායෝගිකව තමන් ලබාගත්ත දේ අපි ඊළඟට බලනවා ධර්මයක් එක්ක. මේක හරිද? හරිද කියලා. බුදුන් වහන්සේගේ දේශනාවත් එක්කත් කලබල බලන්න එපා. මම ප්‍රායෝගිකව ඒ කරගෙන යන දේෙන් ලබන ප්‍රතිඵලය. හරි. අන්න එතකොට නිවැරදි ආන් තමන්ට ධර්මයක් එක්ක ගන්නකොට අහු වෙනවා. වැරදුනම ධර්මයට ගැලපෙන්නේ නැහැ. ධර්මයට ගැලපෙනවා අන්න නිවැරදිව තමන්ට වටහා ගන්න. ඒක තමන්ට ආයේ කවුරුත් අවශ්‍ය කරන්නේ නැහැ. බුදුන් වහන්සේගේ දේශනාවට ගැලපෙනවා. ඒ ගැලපෙනවා නම් ඉතින් තමයි කිසිම ගැටලුවක් නැහැ. ඒකත් එක්ක සසල ගන්නකොට. එතකොට කොතනකවත් මුලා වෙන්නේ නැහැ. එහෙම නැතුව අපි යන්න ගියාට පස්සේ ප්‍රායෝගික පුහුණුවකින් තොරව ප්‍රායෝගික ජීවිතේ හරියට අවබෝධ කරගන්නේ නැතුව අපි භාවනාමය පැත්තෙන් පමණක් අපේ මනස ශක්තිමත් කරගෙන ගියාට ඒ භාවනාවෙන් ඇතිවෙන ධර්මතා සිදුවෙන දේ තමයි හොයාගන්න බැරි වෙන්නේ, වටහා ගන්න බැරි වෙන්නේ. අවබෝධ කරගන්න බැරි වෙනවා. අවබෝධ කරගන්න බැරි වෙනවා. අවබෝධ කරගන්න බැරි වුණාට පස්සේ මොකද වෙන්නේ? අතරමං වෙනවා. එතන ඉහාට යන්න කෙනෙක් නේ. මේ යට යන්න විදියක් අපි ඒ නිසාම අපි කල යුතු දේ නම් ප්‍රායෝගිකව ඉස්සෙල්ල වටහා ගැනීම අවබෝධ කර ගැනීම. ඒක වටහා ගත්ත කෙනාට කිසිම ගැටලු ඇති වෙන්නේ නැහැ. ඒ ගැටලු ඇති වෙන්නේ අර විදිහේ කිසිම අවබෝධයකින් තොරව ප්‍රායෝගික පුහුණුවකින් තොරව දැස්සට පස්සේ මේ කපහස්තාවටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් කල යුතු දේ තමයි ප්‍රායෝගික ජීවිතයේ යථා ස්වභාවය දකින්න උත්සාහ ගැනීම. මහන්සි වෙන්න ඕනේ ටික ටික දැන් මේ ප්‍රායෝගිකව ජීවිතේ කොහෙනවා කියලා කියන්නේ ඒකට බැලලා ඉන්න ඕනේ. තමන් කරන ක්‍රියාව තුළ තමන් කරන රැකියාව කරන වෙනා මේ කාලය තුළ ඒ කාලය තුළ ඇති වෙන ස්වභාවය මොනින් බලන්න. ඒක දිනපතාම ඒ ස්වභාවය ඇති කරගන්න ඉතින් නැත්නම් තමයි අමාරු. දිනපතාම මේ ස්වභාවය කඩගෙන සතියයි නුවණයි දෙක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. සතියයි නුවණයි දෙක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් යන්න අපි සතියෙන් තොරව ඉන්නකොට තමයි අපිට ඉතින් ඒ ආකාරයට දකින්න බැරි. සතියේ යුක්තව ඉන්න කෙනාට එහෙම අපහසුයක් නෑ. සතියේ යුක්තව ඉන්න කෙනාට ඒ ස්වභාවය පහසුවෙන් දකින්න පුළුවන් ජීවිතේ. ඉතින් ඔය ටික ජීවිතේ දැකීම තමයි කෙනෙකුට මාර්ගඵලවලට එන්න තාමත්ම පහසු වෙන්නේ. මොකද ඔය ජීවිතේ දිහා බලනවා කියලා කියන්නේ අපි කෙලින්ම අපි යන්නේ බුදුරජාණන් වහන්සේ පින්නපානුපස්සනාව තුන. ආයනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. අපි අනිවාර්යෙන්ම යන්නේ මේ අනුපස්සනාව. කය ඒ සිටින ක්‍රියා ධම්ම තුන බලපෑම. ඉතින් අනේ ඒ නිසා ඒ කායනුපස්සනාව ශක්තිමත් වීම තුළින් තමයි අර ඒ ධර්මතාවිය පහතුවෙන් අල්ල ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍ය නැහැ. ඊට පස්සේ ටික ප්‍රත්‍යක්ෂ කරගන්න ඉච්චන අමාරු නෑ. ඊට පස්සේ ප්‍රායෝගිකව මේ දකින දේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකින්න අපහසු වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් දකින්න ටිකක් භාවනා කරන්න වෙනවා. ප්‍රත්‍යක්ෂ අනුමාන ඥාණයෙන් දහවුරු කරගත්ත දේ ඉතින් මේක ඊළඟට මම බලන මේක සත්‍යයක්ද කියලා ඉතින් සමාධිය පොළොවල බලන්න. සමාධියක් පොත නැති කරගෙන මහා කාලයක් යන්නේ නැහැ. ඒකට අදාළ සමාධිය තාම ඉසළු කාලයක් තුලනවා. ප්‍රායෝගික පුහුණුව ශක්තිමත් නම් ඒ ශක්තිමත් විකි පුහුණුව ශක්තිමත් නම් ඒට අදාළ ධර්මතාව ටික මනහ ප්‍රත්‍යක්ෂ වෙනවා. නුවණට වෙන්න ගන්නවා ඒ භවනා කරන සුළු කාලයක්. එතකොට අනේ කාලයේ තුලේ ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඉතින් ගැටලුවක් නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානය දැන් ඇති වෙලා තියෙනවා.
ඒක ප්‍රත්‍යක්ෂ ඥානය වුණාට පස්සේ ඒක දිගේ අනේකයි. ටිකටම. ඒකම ප්‍රගුණ කර යනවා. ඒ විදිහට ජීවිතේ බලන්න අර ටික හොඳට හඳුනා ගන්න මේ ජීවිතේ මේ දුක්ඛ සත්‍ය ලෝකනක් කියන්නේ විනිදල් වලින් පෙන්නන්නේ දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය කාරණා ගණනාවකින් පෙන්නනවනේ. ආදිත්‍ය පරියාය දුක්ඛ. ආදිත්‍ය පරියාය සූත්‍රය කියන්නේ දුක්ඛ සත්‍ය. ඒකම දුක්ඛ සත්‍ය. ඉදර්ශනාලෙන් යෝනිසෝ මනසේ කාර්යතර විදර්ශනාලෙන් විදර්ශනා පූර්වාංගව සමරයතරේ සමාජය කරනවා නේද? ඒකත් ප්‍රත්‍යක්ෂ අවබෝධය. ඕකේ මේ සමාධියෙන් මානසික මේ හොයන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධය වඩාගෙන යනකොට එතන ඇති වෙන සමාධිය හොයන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධය කියනනේ සමාධිය. ප්‍රත්‍යක්ෂ අවබෝධය එනවා. එන්නේ සමාධිය තියෙන නිසා. නමුත් අර සමතේ සමාධිය වගේ ප්‍රකට නැහැ. හොයන්න බෑ. හොයන්න බෑ. ඒ විදර්ශනා වඩාගෙන යන ඇති වෙන සමාධිය ප්‍රකට නැහැ හොයන්න බෑ. නමුත් සමත සමාධියට වඩා බලවත්. ඒ සමාධිය. ඉතින් නිතරම දැන් කායේ සිදුවෙන ක්‍රියාවලිය ඒ විදිහට ගෙනුවේ බල බල යන්න බෑනේ සමාධිය නැත්තම්. අන්න ඒක තමයි. එතන ඉන්ද්‍රිය ධර්මවල වැඩිනවා. වැඩිනවා සියල්ලම වැඩිනවා. ඒ විදිහට බැලීම මේකේ කල යුතු දේ අනිත් එක අපි වටහා ගන්න ඕන. බුදු දහම් ධර්මහරි දේශනාවේ හැම තැනම දේශනා කරපු දේ දකින්න ඕනේ. දේශනා කළේ මේ ධර්මයේ තමා තුලින් දකින්න. තමා තුලින් දැක්කොත් තමයි Tamanට අවබෝධ වෙන්නේ. ඒ තමා තුලින් ධර්මයේ දකින්න ඕනේ. ඒකේ අමිරයන් මහන්සිය කියනවා යෝ මම් පස්සති සෝ ධම්මං පස්සති. මා දකින්න ඕන නම් ධර්මයේ දකින්න. එතකොට ධර්මයේ තමාතලින් ඉස්මතු කරගන්න ඕන. ධර්මයේ මේක තුළ පවතින ධර්මයේ ඉස්මතු කරගන්න. ඒ ධර්මයේ තමයි ඉස්මතු කරගත්තට පස්සේ ඒ තමයි ධර්මයේ පිළිබඳ අවබෝධය ඇති වෙන්නේ. මේ අවබෝධය ඇති වෙනකොට තමයි ওই භාවනා කරන ඔක්කොම අපට අවශ්‍ය කරන්නේ. එතකොට මේ දැන් අපි ධාතු වශයෙන් බලන්න උනත් මේක ඊට ප්‍රත්‍යක්ෂ කරගන්න ඒ විදිහට බලන්නේ ධාතු වශයෙන් නම් මේ සත්වපුද්ගල සංඥාවෙන් නැති වෙන්න නම් යථා ස්වභාවය දකින්න ඕනේ. ඒ යථා ස්වභාවය දකින්න පුළුවන් වෙන්නේ අර ඊට ඉස්සෙල්ලා ප්‍රායෝගිකව මේ ස්වභාවය බලා යනවා බලා ගිහිල්ලා අර සුළු කාර්යයක් භාවනා කරනකොට මේකේ ඒ කෙලින්ම ඔය ක්‍රමයට යන එක්කෙනාගේ මනස වැටෙන්නේ භාවනා කරන්න ගියාට පස්සේ විදර්ශනාවේ උද්‍යාවේ ඥානය. උද්‍යාවේ ඥානය තමයි කෙලින්ම මනස වැටෙන්නේ. සංස්කාරයන්ගේ උත්පාදිත භංග මේ අවස්ථාවටමයි වැටෙන්නේ. දැන් උද්‍යාවේ ඥානෙ එක්වතාවක් දැක්කම ඒ එක්වතාවේදී සක්කාය දිට්ඨිය බිනෙන්නේ. එක්වතාවක් දැක්කනකදී සක්කාය දිට්ඨිය බිනින්ද. මොකද එතන මේක දාර්ශනික දකින්න දාර්ශනික නුවණට පේන දාර්ශනික දැක්කට පස්සේ එතන ඉතිරි වෙන දෙයක් පේන්නේ නැහැ. දැන් භංගය දැක්කට පස්සේ මේ හට ගැනීම තවතිමවත් හොයන්න. තිතිය උපාද තිතිය හොයන්න හොයන්න බෑ. බෑ. භංග තියෙන උපාද භංග තිතිය එතන එසනික සිද්ධ වෙනවා. දැන් උපාදිකත් වඩා භංගය. ඉතින් ඒක දැක්කට පස්සේ කොහේ මේ මොහොතක්වත් පවතින නේද? සක්කාය තිබෙනවා. එහෙම විදර්ශනා කරනකොට මේ සක්කාය දුර වෙන්නේ. දුර වෙන්නේ. ඒක දාර්ශනික දකින්න ඕනේ. දකින කල්ටි අනුමානෙන් නැහැ කියලා එක තමයි තියෙන්නේ. අපි අරේම කයින් බලා යන්නේ මේ කමින් බුදුදහමත් එක්ක හොඳලා මෙතන සත්‍ය පුලිය නැහැ කියන ඒක තහවුරු කරන්න අපි යනවා. නමුත් ප්‍රත්‍යක්ෂ නැහැ. ප්‍රත්‍යක්ෂ කරගත්තාට පස්සේ නිවියක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ ඥානෙ උටයි. අද ඒ ස්වභාවය දකින්න නිකන් ජීවිත හරියට ඔය විදිහට බලන්න. බලමින් ගිහින් අවසානයේදී වැඩි විශාල භාවනාවක් නෙවෙයි ආනාපාන සතිය ප්‍රමාණ වෙත්මත් වෙනවා. ආනාපාන සතිය විනාඩි 15ක් ඉස්සර වඩනකොටමත් ඔක ශක්තිමත් නම් ප්‍රායෝගික පුහුණුව ඔය දර්ශනේ එනවා.
ඒ දර්ශනේ එනවා. ඒ දර්ශනේ ආවට පස්සේ ඉතින් අර ඒ දර්ශනේ තෝරා ගැනීම හැකියාව තමයි තියෙන්නේ. ඒ දකින්න දේ. ඒ විදර්ශනා කරගෙන ගියාට ඔය ඒකේ එක ආකාරයට උද්‍යව්‍ය වැටෙන්න ගන්න එක පුද්ගලයාට. කෙනාට විවිධ ආකාර දර්ශන එනවා. ඒ දර්ශනේ හඳුනා ගැනීම හැකියාව තමයි පවතින්න ඕන. දැන් අපි භංගේ කිව්වට පස්සේ මේ බිනි බිනි යන එක හැම කෙනාටම නොපෙනෙන්න. ඒ කියන්නේ රූප වාහිනියේ ඩොට් වැටෙනවා වගේ බිනි බිනි යනවා පේන්න පුළුවන්. ඒක වලට අපිට හට ගැනීමක් පැවතීමක් පේන්නේ. වෙන්නේ ඒක නේ. ඒ වගේ පේනවා. තව කෙනෙකුට ඔක පේනවා අලුත් මැෂින් එක විශේෂයක් කරන්නේ. එහෙම පේනවා. තව කෙනෙකුට ඔක පේන්න පුළුවන් ආලෝක දර්ශන. ආලෝක නිල රතු පහ සුදු මේ ආලෝක මේක බිලි බිලි යනවා ආලෝක. තනි ආලෝක වෙනවා සමතේ. බිලි නැත්තම්. අර ආලෝක බිඳෙන ආලෝකයෙන් කියන්නේ පුඩියක්. පුඩියක්. බිඳෙන ආලෝක. තව කෙනෙක් තව එළු හොයන්න බැහැ. මොකද? භාවනා වෙලා විසුද්ධ කියලා හිතන දත්තේ කියනවා. එහෙනම් තරංග දෙකක් එනවා. මේ පැත්තට කරගෙන මේ පැත්තට කරගෙන. භාවනා කරන ඉඳගත්තට වහනේ කැරගෙනවා. ඉතින් නෑ උදේ වයි. ආයේ උදේ විඥාන ධාතු උදේ වයි. අර සමාන්තරේ කරගෙන විඥාන. උදේ වයි. ඒක තමයි හඳුනගන්න බෑ. ඒ කුමක් හරි එනවා නම් තමන් ප්‍රගුණ කරපු ශක්තියට අනුව සතර වලලා තියෙන දේ ඉදිරියට එනවා. ඒ ඔය ඕවාපුවයි තමයි වෙන්නේ මේ තෝරගෙන ගන්න. ඒ සමහර කෙනෙකුට මේ සමථ වඩන එක්කෙනාට සතර පුදු කළා නම් එනවා උදේවයි ලක්ෂණ මොකද ඉස්මතු වෙනවා. ඒක සමාධිය කියනවා. දැන් මේව හොයාගන්න බෑ සමහර අය. ගුරුවරුන්ට හොයාගන්න බැරි අය ඉන්නවා. ඒ කියන්නේ ඔය ශරීරේ මේ හිසේ වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වෙන්න පුළුවන්, මේ සාමාන්‍යයෙන් කෝඹි දුවන් වගේ. මනේ ස්වභාවයෙන්. ඉතින් ඔය මොන එහෙම දුනනකොට ගැඩමුතරගෙන බලනවා මොන ගොඩක් ඉන්නවා කියන්නේ. නෑ සමත වැඩුවට හරියන්නේ නැහැ දැන් ඇවිත් තියෙන විදර්ශනාවට. උදේවා ඉස්ප් වෙලා තියෙනවා. කන්නඩියෙන් බලලා හරියන්නේ නැහැ. ඉතින් අනිත්‍ය වඩාම යනවා. එහෙම ආවට පස්සේ. ඒ උදේවයි මේ කියන්නේ අර දැන් සංස්කාරයන් විදීව දැන් මේකෙන් පිට වෙනවා. නලිය දැන් දැනෙනවා. යහනතු දැනෙනවා. ඒ ඥානතුගෙන් පස්සේ දැනීම. ඒක දැනගන්න සංස්කාරයන් උදේව තමයි මේ. දැනීම ඇතිවෙන්නේ. ඒ විදිහට ස්වභාවය. ඒ විදිහට ඒ ලක්ෂණ හඳුනාගෙන යන්න ඕනේ. එතකොට ඒ ලක්ෂණ හඳුනාගත්තට පස්සේ දැනෙන ස්වභාවයට උනා නම් ඒක ඊට පස්සේ දැන් සමථ වල හරියන්නේ අනිත්‍ය විදර්ශනා වයින්. අනිත්‍ය වල. අනිත් උඩ තාත්‍යාශිනවා. ඉලේවල. යන්නත පස්සට උඩට දක්නවා. දකින්න පුළුවන් ඊට පස්සේ. ඉතින් ඒ විදිහට හඳුනාගෙන යන එක්කෙනෙකුට නම් ඒක මහා විශාල අමාරු දෙයක් නෙවෙයි, ගැටලුවක් නැහැ. ඉතින් ඔක් මොකක්වත් නේ ලක්ෂණ දන්නේ නැහැ. ඔය වඩා යනවා ඉතින් ඇති වෙන ධර්මතා හඳුනා ගන්න බැරිවම ඊපස්සේ මුලා වෙනවා දැම්මා. ඉතින් මොරැවිටි යන්න නම් පළමුවෙන් කරුදේ තමන්ගේ ජීවිතයේ පිළිබඳ තමන් භාවනාවට ගුරු වෙලෙක් වෙලා තමන්ගේ ජීවිතේ බලන්න. ගානහස උදේවයි ඥානෙට පේන්නේ උපාද ප්‍රතිභාග කියන තුනද? ඔව්. මට උදේවයි ඥානෙ කියන්නේ ඇතිවීම, පැවතීම, ඇතිවීම තුන ගැනීමනේ. ඒකකට ඇඟේ ගැස්ම වගේ මස් වෙනවනේ. කොහොමද ගැස්ම ඇති වෙන්නේ? මේක ඇතුලෙන් වගේ දැනෙන සම්මත සමග ගැස්සෙනවා වගේ බාම් ඒ කියලාට.
මේක ඇත්තෝනේ කියන්නේ දැන් මේක නිකන් ගැහෙනවා වගේ හැම අපි එකක්ම මේක මේ කයක් හැටියට ගත්තම පඨවි ආපෝ තේජෝ වායු ගැස්මක් ඇති වෙන්න නම් එතන පීඩනයක් තියෙන්නේ. ඔව් එන වායු ධාතු උදේවයි. ඒ අන්න ගන්න ඕන. තද වෙනවා පඨවි ධාතුවේ. උදේවයි. ඒකත් දැන් රත් වෙනවා නම් තේජෝ ධාතු උදේවයි. සෝනස් ඒකත් අනිත්‍ය කර බලන්න. ඔව් මේක අල්ලගන්න මේ අවස්ථාවේ දැනිච්ච අවස්ථාව එක අල්ලගන්න එක අතාරින්න හොඳ නැහැ. මේ තමයි මේ එහෙනම් මේ අසවල් ධාතුන් ඇති වෙන ඒවායි. සෝනස් උදේවයි ඥානිය ඇතුළට පස්සේ කරන්න ඕනේ අනිත්‍යද? පිළිවෙල විලානිත වඩා මේ. වංගේ අනිත්‍ය වඩ යන්න ඕනේ ඒ දස්නේ ඒක අනිත්‍යයි කියලා මොකක්ද නැහැ නේද අල්ලගන්න දෙයක් නැහැ. උදේවය දැක්කයින් පස්සේ සක්කාය දිට්ඨිය විදිනවා. සක්කාය දිට්ඨිය විදින පස්සේ අනිත්‍ය නොවන මොනවද නැහැ. ඒ සත්‍යෙත් නැහැ නේද? සත්‍යෙත් නැහැ. දැන් සක්කාය දිට්ඨිය විදුනහම විචිකිච්ඡාව දිදරවනේ. ඒක විඳිනවා. සැකයක් නැහැ. සැකෙන්නේ නැහැ. ඒක තමයි මාර්ගේ පැහැදිලි. මාර්ගේ පැහැදිලා. සක්කාය දිට්ඨිය විදුනා නම් ඒක මාර්ගේ පැහැදිලි. ඔව්. චිකිච්ඡාව විදුර යනවනේ તો. ඒකනේ බුදුරජාණන් දේශනා කරන්නේ සක්කාය කියන්නේ. සංස්කාරයන්ගේ උදේවයි එක දවසක් දැකලා මැරෙන එක හොඳයි. දැක දිය අවුරුද්දක් ජීවත් වෙන්න ඕන. ඒක නොදැක දිය අවුරුද්දක් ජීවත් වුණත් වැඩක් නැහැ කියන්නේ. ඉතින් ඒක වටහා ගන්න අපි මතක තියාගන්න අපි අපි භාවනා කරන්නේම මෙන්න මේ සත්ව පුද්ගල සංඥාව මේ තුලින් ඉවත් කරගන්න. එතකොට සත්ව පුද්ගල සංඥාව අපි ඉවත් කරගත්තට පස්සේ එතන සත්වෙක් නෑ කියන වැටහීම අපිට තියෙන්න ඕන. මේ එතකොට සත්වෙක් නැත්නම් අපිට අල්ලගන්න දෙයක්වත් නෑ, ඇලෙන්න දෙයක්වත් නෑ, ගැටෙන්න දෙයක්වත් නෑ, මොනවා වෙන්න දෙයක්වත්. සත්‍යෙත් නැත්නම්. ඒකෝර විදර්ශනාත්මකව අපි ඔය රාග දේශ මොහ ඕවා නැති කරලා විදර්ශනාත්මක තව පැත්තකින් පුළුවන්. ඒකත් ආත්මනිස්කාරයෙන් කරන්න. ආත්මනිස්කාරය එකද නිතරම. පටිඝය නැති කරන්න පුළුවන්. දැන් පටිඝය කියන එක මෛත්‍රියෙන් යටපත් කරන්න බැරි අවස්ථා තියෙනවනේ. කොච්චර ගෝගත කරගිලා ආවෝ එතන. ඒවනේ. අනේ තියෙන ධාතු මනසිකාරය ටිකක් අනිවාර්යයෙන්ම ධාතු මනසිකාරය ගන්න කියලා තිබුණා. ඒක සමහර පටිඝ චේතනාව දෙනවා. මේක දුරු කරන්න බැරි එක්ක නා කියන්නේ ඒක ධාතු මනසිකාරය. ඒ කියන්නේ මේ ඒකට හේතු වෙච්ච එක නිමිත්ත ගන්නවා. එතකොට මේ නිමිත්තේ ස්වභාවය තමන්ගේ ස්වභාවය. ඒකෝර මේක පටවිය ආපෝතේජෝ වායය. එහෙනම් මේකේ තියෙන පටවිය ධාතුවත් ඒ දැක්ක නිමිත්තේ තියෙන පටවිය ධාතුවත් දෙක එකයි. එහෙනම් මේක ගැටෙන්න දෙයක් නෑ, ඇලෙන්න දෙයක් නෑ උගානික. ඒ තියෙන්නේ ආපෝ ධාතු මේ තියෙන්නේ ආපෝ. මේ දෙකේම තියෙන එකම ආපෝනේ දෙකේම එකම ආපෝනේ මෙතන ඇලෙන්න ගැටෙන්න උගානික දෙයක් නෑ. එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තමයි කියලා හිතෙන්නේ. නැත්තම් පටිඝය දිනවම තමයි. පටිඝය තියෙනවා. කොච්චර මෛත්‍රී කරනවද අර කරගිලා. කරගිලා යනවා. ඒක දිනනවා. එන ඉතින් මෙතන ගන්න දෙයක් නෑ. එතෙන්දී උපේක්ෂාවට එනවා නේද? උපේක්ෂාවට එතන අජත් බහින්ද ඒක දෙක පැත්ත මේ ගානේ කියනවා. තදංග වගේ වශයෙන් හරි යටපත් වෙනවා. නේද? කොපි කොලමත් එන්න ඕනේ. අපි යන්න එන්න. නෑ නෑ යාර යන්නේ යන්තර මොකක්ද දාගන්න වෙන්නේ කියලා තියෙනවා. නේද? මම ඒක ගොතන නැද්ද කොහොමද? අක්ක උනුදා නෑ එන්නේ කතාවනේ. නේද? ඔය ගිහින් ගියද දන්නේ. එන්නද? හාටේ. අය ඉතින් මාතෙන්
නම් ඉතින් වැඩිමට කමක්. අනිත් වෙනවා නම් මට හිත සංපත් වෙනවා නම් සමාධිය වෙනවා නම් ඉතින් වැඩිමත් නෑ. සමාධිය වාචිකම් දර්ශනාවට අදින්න පහසුයි. සමාධියක් නැත්නම් කරේට කොමදේ තමයි විදර්ශනා දෙවියන් අර ප්‍රායෝගික විදිහට මුළු වීම. විදර්ශනාව කියවට පස්සේ විසරදයක් අපි අල්ලගන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත් අනුවම දකින්න පුරුදු වෙන්න ඕනේ. අපි 84000ක් ධර්මස්කන්ධයෙන් ඉගෙන ගත්තා. ওই ලක්ෂණ තුන තමාතුරු නොදැක්කොත් අහුවෙන්නේ නැහැ ගන්න. මේ ලක්ෂණ තුන තමාතුරු හරියට ලක්ෂණ. මේක දැකීම තුළ තමයි ඒකට අදාළව අනිත් ස්වභාවයෙන් ජීවිතය හඳුනා ගන්න පුළුවන්. මූලික ලක්ෂණ තුන. මේ මූලික ලක්ෂණ තුන හොඳට මතක තියාගත්තට පස්සේ ඒ ස්වභාවයේ ජීවිතේ ඇති වෙන හැම අවස්ථාවක් පාස්කම දකින්න පුළුවන්. අවමවස්යෙන් ජීවිතේ අවමවස්යෙන් ගන්නකොට දිනපතාම ජීවිතේ වෙනස් වෙන බොහෝ දේවල් තියෙනවා. කොසදින්න ඇතිවෙනවා. කොසදින්න ඇතිවෙන්නේ වෙනස් වීමක් නේ. වෙනස් නමයි අනිත් විපාසය කියනවා. අනේ වගේ දේවල් අල්ල ගන්නවා. මේ පහසෙන් ගන්න පුළුවන් තැනින් ගන්න. දැන් මොන ගන්නවා. ඒ පහසු දැන වටහා ගත්තට පස්සේ තමයි දැන් ඕවා තමයි අපි බලන්නේ නැති නෑ. නොබලන්නේ. බලන්නේ විශාල වශයෙන් ධර්මයේ තුලින් විශාල දේවල් බලන්නේ විශාල. විශාල දේ පහසුවෙන් දකින්න පුළුවන් සුළු දේ දැකගෙන යනවා. කුඩා තැන ඉඳලා සුළු දේ ඉස්සර දකින්න යනවා. ඒක ජීවිතේ හරියට ඒ ඉදිනදා ගත කරන ජීවිතේ ඔය අවස්ථාවල් ටික ගත්තම ජීවිතේ මේ දිනපතා සිදුවෙන වෙනස් වීම ටික. මේක තමයි අලගන්න. නෙමු වෙන්නේ අනිත් නිසා. ඒකයි බහුව කරන්නේ. වෙන්නේ අනිත් මේක වෙනස් නිසා. එතකොට අනිත්‍ය එතන වලවලා එනකොට එතකොට යමක් වෙනස් වෙනවා නම් ඒක දුකයි කියවුන ගමන් පුතෙන්ද ගන්න. ඒක අනිත්‍ය යන සිහඳ දුකයි. එතකොට දැන් උතන දුකකුත් තියෙනවානේ. අනිත්‍ය නිසා පුතෙන් නැති වෙනවා. ඒක පිළිනකල් දුකකුත් තියෙනවා. ආහට ගන්න. කන්නකල් අර වේදාවකුත් තියෙනවා. ඒකම දුක. විපාසයේ දැන්වට පස්සේ විපාස සංසිඳනකල් දුකක් තියෙනවා. ඒක සියුම් ඒවා. සියුම් විදිහට දකින්න පුළුවන්. ඒවා අල්ලා ගන්න ඕන. ඒ ප්‍රායෝගිකව පොණ වෙනකොට ඒවා කොහොම අල්ලා ගන්න ඕන. ජීවිතයේ හැම අවස්ථාවක් පාසාම ඒ සමාජකාරී ඉන්නකොට ඒ සියලු දේ පිළිබඳව නැතිවෙනවා. හැකියාව ඇති වෙනවා. ඒකට මේ හැකියාව ටිකින් ටික ශක්තිමත් කරගන්නකොට අර විශාල දේවල් වලට මහන්සි වෙන්න දෙයක් නැහැ. සුළු දේ ඉඳලා එතකොට සුළු වශයෙන් ඇති වෙන්නා වූ පීඩාකාර ස්වභාවය අනිත් වෙන ස්වභාවය අල්ලගත්තාට පස්සේ විශාල වශයෙන් ඉතින් අනිත් වෙන ස්වභාවය දකින්න මහ විශාල නුවණක් අවශ්‍ය කරන අයට අනුරූපව ඒකෙන් වර්ධනය වෙන ඥාණයෙන් ප්‍රත්‍යක්ෂව දකින්න පුළුවන් වෙනවා. ඉතින් අර කුඩා දේ ඉඳලා ජීවිතේ බල බලා යන්න ඕනේ. ඔබ ඉතින් ඔච්චර මහා කාලයක් අවශ්‍යයක් නැහැ අවුරුද්දක් විතර බැලුවොත් මොකටද සක්මත්. කටක් බැලුවත් පොඩි සක්මත්. එක දිගටම බලන්න කියනවා නෙමෙයි. තමන්ට ඒකෙහි සිහියෙන් මොහොතින් බලන්න පුළුවන් අවස්ථාව කොයි අවස්ථාවේ බලන්න. දවසක් සිහියෙන් වැඩ කරන දවසක් කරපු වැඩ ටික සිහියෙන් තමයි සිහිපත් කරන්න පුළුවන්. පොඩි විවේකයක් ගන්න වෙලාවට අර එදා දවස බලන්න. එදා දවස අන්න තමයි නෝනින් හිටිය නැවත බලනවා. අපවෙන් බලනවා.
ඒ බල තනුරු කරගන්නවා මේ මූලය ඒ අනිත් එකක් වෙනස් වීම. දවසක වෙනස් වීම ඒක විශාල වශයෙන් විශාල වෙනස් වීමක්. ඒතර වැඩි වශයෙන් උතන අපිට ගන්න පුළුවන් වෙන්නේ බාහිර වෙනස් වීම තමයි අපිට වැඩි වශයෙන් දකින්න පුළුවන්. අපි කරන ක්‍රියාවල් වෙනස් වීම ටික අල්ලගෙන යනකොට දැන් බාහිරදී වෙනස් වීම ටික ගන්න පොල් ගෙඩියක් අතට ගන්නවා පුස්චේට ගියාට පස්සේ කැත්ත ගත්තා ගැහුවා බිඳුවා. මොකද මේ පොල් ගෙඩිය? දැන් මේක පොල් ගෙඩිය කියන්නේ පොල් ගෙඩිය කියන්නේ පොල් ගෙඩිය. පොල් ගෙඩිය කියන්නේ දැන් බලන්න සංඥාව මිරිඟුවක් කියන සත්‍යයක් නේ. සංඥාව මිරිඟුවක්. දැන් පොල් කියන පොල් ගෙඩිය කියන සංඥාව නෑ. ඊට පස්සේ පොල් බැලු ගියාට පස්සේ පොල් කටු පොල් කුඩු පොල් කටු පොල් කුඩු අය වෙනස් වෙනවා. ඊට පස්සේ පොල් ටික මිරිඟුවාට පස්සේ පොල් කිරි පොල් රොඩු කොච්චර වෙනස් වෙලා ගියද? ඒ කුස්සියනේ ඔය ටික තියෙන්නේ. මේ විදර්ශනාව තියෙන්නේ කුස්සියේ. සමිනාද කිව්වම තමයි ඔක්කොම මතක් වෙන්නේ. ඉතින් ඔය අනුසාරින් බලන කුස්සිය කොච්චර වැඩ තියෙනවද? කුස්සිය කොච්චර වැඩ තියෙනවද? ඔබේම තරක් නෙමෙයි. එකක් පාසම අන්න සත්‍යමත් වෙනවා බලන්න. ඊළඟට ඒකක් දෙකක් නෙමෙයි පංච උපාදාන ස්කන්ධෙම අල්ල ගන්න පුළුවන්. දැන් මේ සංඥා ස්කන්ධෙ මේ වෙනස් වෙන ස්වභාවය මිරිඟුවක් තුන ස්වභාවයට අහුවෙන්නේ. අඳුරාගෙන සංඥා ස්කන්ධෙ මිරිඟුවක් එකට අහුව වෙනවා. ඊට පේන පින්නුවා රූප. ඒකට පොල් ගෙඩියක් තිබුණේ. පේන පින්නුවා නිවිලා. ඉස්සෙල්ලා. එහෙම තැනම තියනවා අනිත් එක. ඉතින් විදර්ශනාවක හොඳ සුදුසුම තැන කුටියයි. ඒ ටික අල්ලගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඒ අනුසාරයෙන් ඒ වෙනස් වීමට අනුරූපව තමයි බලන්න ඊට පස්සේ. අර සත්‍යවත් වුණාට පස්සේ ඒ ටික ඒට අනුරූපව තමයි බලන්න. සමාධිය බලන්න නම් මේ අතර ගත්තේ පොල් ගෙඩිය නම් ඒකේ මේ දැන් ඒ වෙනස් වෙච්ච ස්වරූපයට අනුවම ඒකත් වෙනස් වෙනවා. ඒකත් අනිත්. දකින්න පුළුවන් ඒකක් දකින්න පුළුවන්. ඒකක් දකින්න ඔතන තමා කෙරෙහි ගන්නකොට දැන් මේ බාහිර ටික වෙනස් වීම ටික දැක්කා වටහා ගත්තා. වටහා ගත්තට පස්සේ එතන මේ වෙනස් උනේම මොනවද කියලා බලන්න. ඉතින්දියක් තාවතු මානසික කාර්ය ගන්න. පටවියාපෝතේ ජෝවාය. නැකොල් දෙවි කියන ප්‍රතිකනේ. එහෙනම් මේ පටවියාපෝතේ ජෝවායෝ මේක සකස් වෙලා තියෙනවා. එහෙනම් මේ පටවි ධාතුව මේ පටවි ධාතුව දෙකක් නෙවෙයි එකයි. ඒක වෙනස් වෙනකොට මේකත් වෙනස් වෙනවා. අන්න තමන්ට ගන්න. දැන් ආන්නේ මේ විදිහට එකක් පාසාම උන්සෝමනිකාරෙන් අල්ලගෙන යනකොට මේක අමාරුයි. මේක අමාරුයි. ඒ ධර්මතා කවුරුත් කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්නේ නැහැ. විදර්ශනා වඩන්න කියනවා මේ කියන්නේ අනිත්‍ය මනසිකාර කරන්න කියනවා. මේ කොහොමද කියලා පිළිවෙලක් තියෙන්නේ නැහැ. ඊයර ධර්මතා ටික ප්‍රායෝගිකව පුහුණු වෙන එකනට අය කියලා දෙන්නේ නැහැ. වැටෙන විදිහට වැටෙනවා. ඉතින් හොඳට මනස විතරදීම මනස හොඳට සත්‍යමත් කරගන්න පුළුවනි. විදර්ශනාත්මක දීපේ පහනකොට. ඇඳුමක් ගත්තා, ඇඳුම ගත්තා, ඔබ දාපු මානසිකාරයෙන් ඇඳුණා කියන්නේ. දැන් වස්තුවේ ගත්තා, වස්තුවේ තියෙන ඒ ටික පටවිය ආපෝතේ වායෝ. මේක තද ගතිය පටවිය ධාතුව. ඒ වගේම සෙවෙනි ගතිය චේතකතිය ආපෝ ධාතුව. අනුසංගතිය තේජෝ ධාතුව. වේදජන ගතිය වායු ධාතුව.
එතකොට ඒකත් අපි ඒක ගත්තට පස්සේ ඒක ඕනේ නම් බෙද බෙදා බලන්න ඕනේ. දැන් ගත්තා අපි ඇඳුම වෙන්නේ ඉස්සෙල්ලා ඔබට හිතක් නේද? ඉතින් කියන්නේ නූල් රාශි වේගයක්. ඊට පස්සේ නූල් කියන්නේ නූලක් ඇදලා ගත්තා. ඊට පුංචි කොටස් වල කඩ යනවා. ඔය කවදාද ඇසට පේන්නේ නැති පුංචි චූට්ටක් එකතු වෙනවා. එහෙනම් නූල් කියලා නෑ නිකන්. එහෙනම් මොනවද කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වන්න ගන්නවා මේ ධාතුවට විතරයි. හැම දෙයකම තියෙනවා. දැන් මේ විදිහට බෙද බෙදා ගන්නවා. මේ බෙද බෙදා බැලීම තමයි ධාතු මනසිකාරය තියෙන්නේ. ස්ථීරව පවතින දෙයක් තියනවාද කියලා හම් වෙන දේ බෙදනවා. මේ බෙද බෙදා ගන්න ඒක අර සතර මහා ධාතුන් ධාතු 8ට පට ව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ධාතු සුද්ධාෂ්ටක කලාව. ඒතකොට මේ සුද්ධාෂ්ටක කලාපෝම එකතුවක් තමයි මේ ඔක්කොම 60 දකින්නේ. ඒ සුද්ධාෂ්ටකයක් අපිට 60 දකින්න බෑ. ඒ සුද්ධාෂ්ටක කලාප සමූහයක් එකතු වෙච්ච සමූහය අපිට ගොඩක් තියෙනවා. ඒකට ඊළඟ අපේ මේ ශරීරයත් අර හෙට නොකින් මේ සුද්ධාෂ්ටක කලාප සමූහයක එකතුවක්. අනේ මේ විදිහට බෙද බෙදා බලන්නත් පුළුවන් ධර්මසිකාරය. ඒකද සියුම් විදිහට බලන්න අවශ්‍ය කරන්නේ මේ තමා කෙරෙහි නිබ්බිදාව ඇති කර ගන්න නම් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම නැති දකින්නකොට නිබ්බිදාව ඇති වෙනවා. ඒ නිබ්බිදාව ඇති වෙනවා ඒ විදිහට බලනකොට අච්චර සියුම් විදිහට අනේක ඉතින් අභිධර්ම කරනකොට බලන්න තමයි සියුම් විදිහට බෙද බෙදා බලන්න. ඒවා එච්චර දුර අපිට ගෙනියන්න අවශ්‍ය කරන්නේ කොහොම හරි මේ දුකෙන් ඈතර වෙන්න ඕනේ. දුක නැති කර ගන්නයි ඕනේ. දුක නැති කර ගන්න නම් අපිට අර සක්කාය දිට්ඨිය පිළිබඳ මනස උදාගෙන යම් ප්‍රමාණයක් වෙනවා. ඒ සක්කාය දිට්ඨිය නැති කර ගන්න. මේ සැබෑ මෙතන සක්කාය දිට්ඨිය කිව්වට පස්සේ උතන හොඳට අපි මතක තියාගන්න ඕනේ. සක්කාය දිට්ඨිය කියලා කිව්වට පස්සේ ආ හොඟා කියන කියන්නේ මම නෙවෙයි නැති වෙන්නේ. මම කියලා තියාගත්ත දෘෂ්ටිය. මම කියලා තියාගත්ත දෘෂ්ටිය නැති වෙන්නේ. මම නැති වෙන්නේ නෑ නිවන් දන්න. පින්වන් පානක බුදුන් වහන්සේත් මම කියලා කතා කරා. රහතන් වහන්සේලාත් මම කියලා කතා කරා. ඒක මම කියන්නේ සම්මුතිය. මේ සම්මුතිය අපි ස්ථිරව තියාගන්න දෘෂ්ටිය. ඒ තියාගන්න ස්ථිර තියාගන්න දෘෂ්ටිය තමයි නැති වෙන්නේ. ආයිදිට කියනවා මේක. මම නැතුව කොහොමද අපි සමාජ ජීවත් වෙන්නේ? ඒ සම්මුතිය තියෙනවා. අනේ ඒ දෙකත් වරද්දා ගන්නවා සමහර. සමහර අය විතර උදේවයක් දකින්නවා. මොකද මේ දෘෂ්ටිය මිනිස්සු බවක් ගන්නෙ නෑ. මම නැති උනේ නේ දවල්ට. මම නැති වෙන්නේ නැහැ. ඒක සම්මුතිය මම කියලා තියාගත්ත බඳ තියාගත්ත දෘෂ්ටිය ඉවත් වෙනවා. ආකාරයට පිළිගන්න. අනේ ඒක හොඳට මතක තියාගන්න. ඒ දෘෂ්ටිය ඉවත් වුණාට පස්සේ අර මම සම්මුතියෙන් මම ඉන්නවා. අපට සමාජ ජීවත් වෙන්න බෑ. සමාජ ජීවිතේ සම්මුතිය තියෙනවා. ඒ සම්මුතිය අපි ස්ථිරව තියාගන්නේ නැහැ. ඒක සම්මුතියෙන් මම ඉන්නවා සම්මුතිය තුළ පරමාර්ථ වශයෙන් මම නෑ. පරමාර්ථ හැටියට මම කියලා. අන්නේ විදිහට ලක්ෂණත් කර ගන්නවා. සමතර ගන්නවා. ඉතින් ඒ විදිහට කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ විදිහට බලාගෙන යන්නේ. බලාගෙන අනෙක් කෙනාට අනිවාර්යෙන්ම සක්කාය දිට්ඨිය අංහොතක සමාතුලේ දෘෂ්ටිය බිනුවත් මනාව ඒ ස්වභාවයට එනවා. අවබෝධය. මේව ඥානනේ ඇත්තේ. ඥානය කියන්නේ අවබෝධයක් ඇති වෙයි. ඒකෙන් තව කෙනෙක් නොකියවත් තමයි දන්නා මේක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ තමයි ඉන්න තැන තමයි දකින්න. තමයි දන්නා. එතකොට ඒ විදිහට සක්කාය දිට්ඨිය බිඳුනට පස්සේ තර විදිහට කියන සක්කාය දිට්ඨිය බිඳලා ඊටවස්කේ තියෙන විදර්ශනාව වඩ වඩා නෝන එතනම අතර වෙන්නේ නැහැ. ඒ ක්‍රමක්‍රමයෙන් ඒක ශක්තිමත් වෙලා උදේවය ඥානය වුණාට පස්සේ ඊළඟට ඔබ ක්‍රමක්‍රමයෙන් එනවා සංඛාර උපේක්ෂා. මේ සංඛාර උපේක්ෂා කියන අවස්ථාව හඳුනගන්න තියෙනවා.
දැන් අපි සංස්කාරයන්ගේ උදේවය දැක ඉන්නකොට මොකද උදේවය දැනුණා දැක්කා මොකද නැති වුණාම මොකද වෙන්නේ? නුඹේ සංස්කාරයන් ක්‍රියාවලිය නැවතිලා නැහැ. එන්නේ පඬිවගල් තියෙනවානේ. කායික ක්‍රියා කරනවා වචන කතා කරනවා සිතිවිලි හිතනවා. නුඹ දැන් අර දර්ශනේ පේන්නේ නැහැ. දැන් නැලෙන්නේ නැහැ. ක්‍රියාවලිය සිද්ධ වෙනවා. උපේක්ෂා වෙනවා. සංස්කාරයන් උපේක්ෂා වෙනවා. උපේක්ෂා නිසා අර දුක දෙන්නේ නැහැ. තුනේ රැවටෙන්නේ මුලාවෙන්න හොඳ නැහැ. දැන් දැනගන්නවා දැන් මේක තමයි උපේක්ෂා කියලා. දැන් මධ්‍යස්ථ. දැන් මධ්‍යස්ථ වුණාට පස්සේ තමයි සත්පුරුෂයන් තමයි ප්‍රකට වෙන්නේ. ඒක නොවැඩුණා නෙවෙයි. දැන් තමයි වැඩෙනවා. මෙතෙන් තමයි ප්‍රකට වෙන්නේ. සංඛාර උපේක්ෂාපස්සේ. ප්‍රකට වෙන්නේ කියලා කියන්නේ වෙනතර වඩා සතුටක්, ප්‍රීතියක්, ක්ෂත්‍යයක්, හිතේකක් වුණ මේව ඇති වෙන්නේ ප්‍රකටව දැනෙන්නේ සංස්කාර උපේක්ෂානායි පස්සේ. එතනනේ ඔය රැවටෙන්න එපා කියන්නේ. මාර්ගය යන අය නොරැවටි ආයුතු උතනනේ. රැවටෙන්නේ නැතු මුලාවටපත් වෙන්නේ නැතු. මොකද ඉතින් බෝධිංග තරංග වලින් ලැබෙන සැපය, ප්‍රීතිය, සතුට, ප්‍රසාදය මේ කවුරුත් ජීවිතේ ලැබපුවා විඳපුවා නෙමෙයි. මේ බෝධිංග වැඩෙන වෙනාවේදී ඇති වෙන ප්‍රීතිය, සතුට, සැප මේ ජීවිතේ කවුරුත් ලැබපුවා විඳපුවා නෙමෙයි. ඒ තරම් විශාල සතුටක්, සැපයක්, ප්‍රීතියක්, ප්‍රසාදයක් ඇති වෙනවා. ඇති වෙනවා විතරක් නෙවෙයි ඔය තත්ත්වයට එනකොට දැන් සංස්කාර උපේක්ෂා වෙලා එනකොට ඇති වෙන සමාධියක් මහා බලවත්. මහා බලවත් සමාධියක් ඒ සමාධිය බලවත් කියලා විශේෂයෙන් උතන ඇති වෙන සමාධිය අනිමිත්ත. නිස්සක් නෑ. අනිමිත්ත සමාධිය කියලා නිවන. නිවනේ කියන්නේ සම්පූර්ණ වේ කෙලෙස් නැතිවෙන් හටගන්න එක නෙවෙයි අනිමිත්ත නිමිත්තක් නෙවෙයි අනිමිත්තනේ අපි යන්නේ කොහොම හරි. දැන් ඒක නිතර කල් වෙලක් එනවා. නෙවෙයි නිසා. මේ සමාධිය. ඒ අනිමිත්ත සමාධිය එතකොට ප්‍රබාස්වර වෙනවා. ආලෝකය. ඒවල මේ අදාතු මේ දකින මේ බක්බක් පලාරෝක වගේ නෙවෙයි. මෙන්න මෙතෙන් තමයි රැවටෙන්නේ මේ ටික එනකොට. අද අපි හිතන අපි සිතන පතන අපි බලාපොරොත්තු වෙන සැපෙන එක තමයි කියලා හිතනවා. මේක තමයි නිවන කියලා හිතනවා. හිතන ගමන් යන ගමන් නතර කරනවා. ඉතින් ඔය හැට යන්නේ දෙයක් නෑ. මේ අවශ්‍ය දෙයක් නුනා. ඉතින් මොකද වෙන්නේ? මේ විදිහට මේ ටිකක් හඳුනාගෙන ඉතින්දී මේවත් මේ සිතින්ම සකස් කරපුවා මේවා සංකත. මේවත් අනිත්‍යයි. මනසෙන් දෙන්න ගන්න. අතරින් තමන් නිවන දැක්ක කියලා රැවටෙන්නේ නැතුව මේ ආත්මෙ සිතින්ම සකස් කරපු සංකල්ප. ඒක අනිත්‍යයි. ඔන්න ඔය ටික අනිත්‍ය වශයෙන් මඩාගෙන මම හරි. මාර්ගයේ පිටන ඥානය ඇති වෙලා ඉවරයි. මග්ගා හඳුනාගන්න. ඊට පස්සේ මේ ස්වභාවය මේ විදිහට වන්නේ කයි කියන්නේ. ඒ විදිහට වන්නකොට ඊට පස්සේ ප්‍රතිපදා ඥානය. ප්‍රතිපදා ඥානය කියලා කියන්නේ ප්‍රතිපදා ඥානය තමන්ට මේ පැහැදිලි වැටහීම අවබෝධ වෙන මේ ගමන එන්න මේ වෙන සීලා කෝට්ටයක් ප්‍රතිපදාවක් මෙතන නෑ. මේකම තමයි ඒකයි නම. අනන්‍ය සංයෝජනේ බින්දේ සීලබ්බත පරමාස. ඒ සීලබ්බත පරමාස කියන සංයෝජනේ බිහිලා. චිත්තක්ෂණ දෙකක් ගන්න. මහා කාලයක් නෙමෙයි. ඇසේ පිළිමක් කෙරෙන කාලයවත් නෙවෙයි චිත්තක්ෂණ දෙකක් ඉවරයි. ඔතන ඇතිවෙනවා චිත්තක්ෂණ දෙකක් යනවා. සීලබ්බත පරමාස කියන සංයෝජනේ විදලා චිත්තක්ෂණ දෙකක් තුලදී. ගෝත්‍රම ඥානය හා ඥාන දර්ශනය තුනේ. මහා කාලයක් යන්නේ නැහැ. ගෝත්‍රම ඥානය ප්‍රසජන ගෝත්‍රයෙන් ආර්ය ගෝත්‍රය. ඥාන දර්ශනය.
සෝවන් වල. ඉතින් මේක අමාරුම දැන තමයි මේ මග්ගාමග්ග ඥානෙ තහවුරු කරගන්නේ. ඒක තහවුරු කරගත්තම පස්සේ කිසිම ගැටලුවක් නැහැ. උන රැවටෙන තරම් නිසා මේ මෙතන ඒ දේශනා බුදුරජාණන් දේශනා කළ මේකට දීලා තියෙන මේ වචනේ තුනම දිනවනේ. මග්ගාමග්ග එහෙනම් මෙතන රැවටෙන ධනක් පව අපි හඳුනා ගන්න. මග වරද්ද ගන්න නැතු යන්නේ. ඒ දෙයින් අර විදිහටම තමන් උරු කරන්නේ ඒකම තහනම අරගෙන යනවා තමන්ට අර ගෝත්‍රම ඥානෙ එනකන්. ගෝත්‍රම ඥානෙ නම් ඒකත් එක්ක ඥාන දර්ශනෙ දෙන්නේ මොකද සෝවාන් ඵල එකට ඊගාවට වල බය වෙන්න දෙයක් නැහැ. ඊගාවට වල බය වෙන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් නැහැ කියලා වැඩි වශයෙන් උපන්නේ නත්තාවෙන් නෙවෙයි. මා විශාල දුකක් ඉවරයි. විශාල දුකක් ඉවරයි. අත්පතාවක් උපදිනවා වුවත් සෝවාන් වෙන අයත් මේ තාත් එක දෙනයි මනසලෙත් උපදිනවා. අනිත් එහෙදිම අනික වඩාගෙන යනවා. අනිවාර්ය සුගතිය යනවා. සුගතිය යනවා. දැන් අනික එහෙදි සක්මත් කරගන්න. ඔව්. සක්මත් කරගන්න. ඒ දක්වා ඉන්න තමයි උත්සාහ ගන්න ඕනේ. ඒක ඕක මම තමයි මම තමයි එළියන මට නම් අමාරු නෑ මේ. ඒ බාහිර පුහුණුව තියෙනවා. මම කියන්නේ අවුරුදු 22ක් ප්‍රායෝගික පුහුණුව තමයි කරන්නේ. පුහුණුවයි භාවනා. භාවනා කරේ අවුරුදු. ප්‍රායෝගික පුහුණුව තමයි. භාවනා කරන කිසිම ගුරුවරයෙක් තමයි. භාවනා කරන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ කැලේ දෙනවා. සංසාර මග්ගාමග්ග ඥාන විවංශයට තිබි ගැටලුවක් ආවේ මග්ගාමග්ග ඥානේ මට දුන්න බෑ සමහරවිට මුලින් දෙනකොට මම මට මේක උඩ මේක ගන්න බෑ. මේ කැලේ කවුරු හරි මගපල ලැබුව යකෙක් හරි දෙවියෙක් හරි ඉන්නවා මට විශ්වාසයි. කොහොම වඩා ඉන්න ගියා මානසට ගිහින් භාවනා කරගන්න. මම වඩා ඉන්නේ. අනිත් සංඥාවල පුරුදු ඒක අහලා දැන් ඒක විසඳ ගන්න ලස්සන එනකොට හඳුනා ගන්න බෑ. මොකද මට කවුරුත් ගුරුවරයෙක් නෑ මේකේ මට අහගන්න දැනගන්න කෙනෙක් නෑ. මේ කැලේ මම පොඩ ලැබු යක්ෂයෙක් හරි දෙවියෙක් හරි ඉන්නවනේ. මට මේක විසඳලා දෙන්න. භාවනා මනසට මුදුන්නා ඉතින් අර අදහස. මම මේක කරගෙන ගියා. ඒ විදිහට මේ ඉතින් කවුරුත් ඇතිතෙන් වල අපිට එහෙම මාර්ගය හරි ගමන් කරනවා මේ ඒ ශක්තිය ලැබෙනවා එහෙම. ඒ අනේ ඒ විදිහට හුරු වීම තමයි මෙතන වැදගත් වෙන්නේ. වැඩි වශයෙන් ප්‍රායෝගික වුණෝ වැදගත් වෙනවා කියන්නේ මොකද මම ගිය මාර්ගය නිසා. තව කෙනෙක් ඉතින් ඕක හරියන්නේ නැහැ කියන්නේ. එහෙමයි. ඕනෑම කෙනෙක් භාවනාව කියලා දෙන්න ගියාම ගමන් කරගෙන ගිය පිළිවෙලනේ කියන්නේ. ඒ නිසා වඩාත් වැඩගත් මේ ප්‍රායෝගික පුහුණුව කරලා තමන්ට ධර්මතාව වැටහෙන්න ගත්තට පස්සේ යන්න භාවනා. භාවනාවක් පස්සේ ගන්න. ඒකට විශේෂයෙන් භාවනා කරන දෙයක්වත් නැහැ නිසා භාවනාවට. ඔව්. එයා භාවනාව නොකරට ප්‍රායෝගිකව මේ බලපෑම මුළු ජීවිතේම භාවනාව. වාඩි වෙලා මොනවද භාවනා කරලා නැහැ. ඉතින් වාඩි වෙලා කොහොමද හරි ඇත්තට පියාගෙන ඉන්නවා නම් භාවනා කරනවා කියලා අර කියන්නේ. මුළු ජීවිතේම ඔහු භාවනා කරනවා. මුළු වෙලාවක් නෙවෙයි. ප්‍රායෝගිකව දකින්නේ. බලපෑම. ඒ බලපෑම තමයි බොහෝ කෙනෙකුට දැන් අද භාවනා මාර්ගos කියලා දැන් භාවනා කරන්න තියෙන නිමිති කියන්නේ භාවනාවට දීලා තියෙන කමතහන් ඔස්සේ භාවනා කරන්න ගියාට පස්සේ ඔය ස්වභාවය හඳුනා ගන්න බැරි එක නෙවෙයි.
කමඨාන් ඔස්සේ අපි භාවනා කරන්න කිසි දෙයක් අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඇති වෙන ධර්මතා හඳුනා ගන්න බැහැ. නෑ අපට පේන දේ අපි අල්ලගෙන ගියාට පස්සේ අපිට දකින්න පුළුවන් දෙන්නේ අපි අල්ලගෙන යන්නේ. ඒකට 아무තෙන් අපිට නුවණක් අවශ්‍ය කරන්නේ නැහැ. දකින්න දේ දැන් දකින්න තහවුරු කරගන්න. ධර්මයක් එක්ක. පේන දේ. ඒක අවබෝධ කරගන්න ඕනේ. ඒක ඊටාම වැදගත් වෙන්නේ ඒකයි. කවට්ට දකින්න පුළුවන් මේ පේන දේ. අල්ලගෙන යන්න. මේක තමයි ප්‍රිය විප්පයෝග දුක. ප්‍රිය විප්පයෝග දුක. ඔබ පිටා සියුම් තැනින් ඉඳලා අල්ලගෙන යනවා. ප්‍රිය විප්පයෝග දුක සියුම් තැනින් ඉඳලා අල්ලගෙන යන්න ඕනේ. ප්‍රිය විප්පයෝග කියන්නේ මවුනරුන් නම් ඉතින් හඳුනාගෙන දෙනවා. ඒක ප්‍රිය විප්පයෝග දුක දරුවෙන් නැතුව. මේව හඳුනාගන්න පුළුවන්. ඒක දාවේ ඇති වෙන දුක දෙක හඳුනාගන්න පුළුවන් ඒවා. ඇඟේ මధుරේ ගහුවට පස්සේ මధుරේ පහන. ඇයි මිනිසයා ගහන්නේ මధుරවා? අප්‍රිය සංපයෝගද? අප්‍රිය සංපයෝගද? ඒ දැන් අහුවෙන්නේ නැහැ නේ දැන් අපි. සිවුම් අහුවෙන්නේ නැහැ. ඉතින් අර ඊතන ඉඳලා යනකොට හොට අර විශාලදී පහසුවේ වැටෙනවා. ඒ ස්වභාවය තමයි හඳුනා ගැනීම වෙන එකයි අර යෝනිසමනසිකාරේ ප්‍රායෝගිකව පවත්වන්න ඕනේ කියලා. දැන් ප්‍රායෝගිකව පවත්වනකොට අර සියල්ලම සියුම් තැන ඉඳලා අල්ලගෙන යන්න පුළුවන්. සියුම් තැන ඉඳලා අහු වෙනවා අල්ලගෙන යන්න පුළුවන්. ඉතින් ඒ සියුම් තැන අල්ලගෙන යන එක්කෙනාට ඒ විශාලදී දකින නුනට වඩා මෙතන ඥානෙ සක්‍රියයි. සිංහලෙන් දෙකින්. අර ඥානෙට වඩා සක්‍රියයි. මොකද එයාට මේ සියුම්දී ධර්මතාවට දාන කරන්නත් අවශ්‍ය ශක්තියක් තිබයි. දැන් මధుරියකගේ හොවා මధుරායිලෙන් තමන් දන්නේ අප ගිහිල්ලා. එතකොට යෝනිසෝ මානසිකාරයෙන් හිතනම් ඇයි මෙහෙම වුනේ කියලා හොයනවා. බලන්න. අර එතකොට අර මේ විශාල දේ දකින්න නුවණට වඩා එතන සියුම් දේ දකින්නේ නුවණ ශක්තිය. ඒ විදිහට ජීවිතේ අල්ල ගන්න ඕන. එහෙම අල්ලගෙන යන්න ඉතින් වෙනුනේ. විද්‍යාව විශාල වශයෙන් ප්‍රාතිහාර්ය පෙන්වන්න නෙමෙයි. මහසියයන් පුළුවන් හොඳයි. දැන් මේ කාලේ මාදී යන්න පුළුවන් නම් හොඳයි. මොකද වාහන වල පාරේ වැය යන්න මේක නරක නෑ පුළුවන් නම් ඒකට එකෙන් වා බැරි නෑ. දැක්නේ තුනා මහන්සි වෙන්න ඕනේ. ඉතින් අර කසින දස කසිනෙම වඩන්න ඕනේ. දස කසිනෙම වඩලා අභිඥාදී දසකසින් වඩිනවා. වඩන්න ඕනේ. ආපෝ ධාතුව පඨවි ධාතුවට බස්සන. ඊට පස්සේ පඨවි ධාතුව නැවත ආපෝ ධාතුවට බස්සන. ඔය යන. වායුදාතු සම්බන්ධයක් නැද්ද? ඇයි? තුලක් වායව කරන්නේ පිටක් වායව කරන්නේ. එතකොට තමයි ඉස්සෙන්නේ. උඩට ඉස්සෙන්නේ. ඒකයි පඨවි ධාතුවට වායව ධාතුව ඉස්සෙල්ලා බස්සන. ඊට පස්සේ පඨවි ධාතුව වායව ධාතුව බස්සන. ඒක හරියි. ඒක තරම් පොඩි මේ සමතේ වඩන්නේ හොඳ සමතේ. ඒ කියන්නේ මේ කසින වශයෙන් සත්‍යම කර ගන්නවා. කසින 10ම වශයෙන් කර ගන්නවා. දස කසින 10 වෙනි කසිනේ දැන් ඉන්නේ ක්ෂණයක් තුල පළවෙනි කසින දෙන්න පුළුවන් තමයි. ඒ ස්වභාවය. 10ටම ඉදිරියට එන්න. ඔව්.
ආකාශ ගසින ඉන්නනම් පටවි ගසිනට ශනයක් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ විදිහට වශයෙන්. ඔබේ තින් විශ්ව මහතේලා ක්‍රීඩාවක් නේ. ක්‍රීඩා. කසින ක්‍රීඩාවක්. කසින ක්‍රීඩා. සෙනයක් වාසේ ඒකට මාරුවේ ඉන්නවා. ඒ සමාන. ඒ යෝගී ශක්තිය ඇති කරගන්න ඕක කරන්න කාලයක් නැහැ දැන්. ඉතුරු වෙලා තියෙන ජීවිතේ මොකද මේ අපි මේ මනුස්ස ජීවිතයේදී කියන්නේ දැන් අපි මග යනකොට අපේ ඉතලවිල්ලක් නැහැ. කෝඩයක් එන්නේ නැහැ. වහිනවා. අන්න මොකද කරන්නේ? මේ වැසෙත් සිමෙන්තක් බෑනේ. එහෙනම් බාර ළඟ තියෙන ගෙදරකට යනවා. ඒ ගෙදර විතර අපිට හැමදාම ඉන්න දෙන්නේ නැහැ. දැස බාර ගමන් අපි යන්නේ. ආගේ වගේ මේ මනුස්සයෙකුගේ ජීවිතේ. හොඳ මුපවාවක්. වැස්සකට ගේකොළ ගිනා නොදුනා. ඉතින් අර වගේ කසින දීලා කර ඉන්න වෙලාවක් නෑ. මොකට ඉන්නේ උත්සාහ ගන්නවා. නේද? වැස්සකට ගොඩුණා වගේ කියලා හිතා ගන්නවා. කසින පිරියන අනේ සනස බකර හිටියෝ. පිරියනවා. පුරුත් කරනාදී. ඒකනට උදු කරන්නේ. හැබැයි විදර්ශනා වටනම ගිහින්නේ. ඒ පවත ගන්න පුළුවන් විදර්ශනාව කියනවා. විදර්ශනා දැන් විදර්ශනාවෙන් ඵල ලැබුවාට පස්සේ එහෙනම් පේන්නේ නැහැ. විදර්ශනාවට බැස්සට පස්සේ පිරිහෙනවා. සමතේ විදර්ශනාවට වඩපු එක නාය විදර්ශනාවට බැස්සට පස්සේ සමතේ පිරිහෙනවා. මාර්ගඵල ලැබුවාට පස්සේ නැවත එනවා ආය අමුතු වඩන් දෙයක් නැහැ. ඒසක් කියනවා. ඉතින් ඒ නිසා ඒක උත්සාහ ගන්න මානසික අනුමත මේ වටිනා ජීවිතේ අපි ලබලා තියෙන මේ ජීවිත ලබලා තියෙන එක බුද්ධෝත්පාද කාලේ මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ. මොනවා හරි ප්‍රයෝජනයක් අරගන්න ප්‍රයෝජන ගන්න පුළුවන් තරම් අපි මේක යථාර්ථ වෙයි දකින්න අපි විදර්ශනාත්මකව ජීවිතේ දකින්න පුරු වීම තමයි කරන්නේ. මේක විදර්ශනාත්මක බැලීම. ඒක බලන්න හුරු වෙන එක තමයි තියෙන්නේ. මොකද ඒක කවදාවත් නැති වෙන්නේ. කොච්චර මහන්සි වෙලා හරි සමාධියක් උපදවා ගත්තත් මේ සමතේ පැත්තෙන් ඒක පිළිගන්නවා. විදර්ශනාත්මකව යම් විදි සමාධියක් ඇති වුණාම කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. ඒක පිළිගන්නේ නැහැ. ඒක මේ ජීවිතේ වෙනුන ඊළඟ ජීවිතේත් ඒක ඉන්න. පිළිගන්නේ. දර්ශනා වෙන ඒ සමාධිය. ඒකනේ ඒක අපේ කණින් පිටන්න ඕනේ. සූර්සනක් ගන්න තරම් අනිත්‍ය මානසිකාරයේ අගේ කරන් කියන මානසික. මහත්ඵල මහානිසංස ලැබෙන කමක් තියෙනවා. අසුරසනක් ගහන තරම් සුළු වේලාවක් අනිත්‍ය මානසිකාරය. විහෙදමානිසංසය ලැබෙන මහත්ඵල ආනිසංස දින්කන් 16න් ඵල විහෙදමානිසංස. ඒක සමාධිමත් සිතකින්ද කරන්නේ නැතුව නිකන් ඕන කෙනෙකුට පුතුන එන්නේ ඒ දේ තමයි මම කියන්නේ. මේ ප්‍රායෝගික ජීවිතේ අනිත්‍ය බල බල යනකොට ඉතින් අසුසනක් ගන්න තමයි වෙලාවක් නේ. සිහිය පිටරන සිහිය බලවත් වෙනවා. සිහිය බලවත්. සම්මාසතිය. සම්මාසතිය. ඒක තමයි ඉහෙළම මේ මහත්ඵල මහානිසංස වල කටින පින්කම් 100ක් කරනකොට වඩා හොඳයි. විනාඩියක් අනිත්‍ය මානසිකාර කරනවා. යානිසංස කවදාවත් ගන්න බෑ. ඉතින් මට පින්කම් 100ක් කළත් ඒකේ ආනිසංස වෙනකන් හොසට යන්නේ නැහැ. ඒක ශරණේක අනිත්‍ය මානසිකාරය ආත්ම ගාන උපදින් තියෙන කාලය අඩු කරනවා. ඒකනේ ආනිසංස වැඩි. ආනිසංස වැඩි ඒකයි. ඒ නිසා ඒ ස්වභාවය අපි වටහාගෙන ඒ විදිහට වඩාගෙන යන්න ඕනේ. බබදෝක මේ අනිත්‍ය මානසිකාරය ඔය මේ අනිත්‍ය මානසිකාරය ආරම්භයේ
ජීවිතේ විදිහට බල බලන්නේ නිකන් සමහර විට අනිත්‍ය මානසිකාරය කරලා තෝකදී යම රජුරෝ කියන්නේ හිතින් කුසල කරලා තියෙනවා. අපායට ගියම අපායට කුසල් කරලා තියෙනවද? හිතින් කුසල කරලා තියෙනවා. අනිත් ඒවාට තියෙනවා. හිත මොන හරි ක්‍රියාවල් කරලා නරක වැඩ වෙන්න පුළුවන් හොඳ වැඩ මොන කරලා අනිත්‍යයි කියලා හිතනවා. වෙන කරපු භාවනාවකුත් නැහැ කරපු පින්කමකුත් නැහැ. මරණ වෙලාවේ අකුසලයක් මතුනානි හේත ගියා. ඒක ගියාට පස්සේ බලනවානේ. ඉතින් යමරජ්ජෝ මේ එකපාරටම යන මනුස්සයා දුක් විඳින නිර්දාන්නේ නැහැ. අපෝ වන්න බලන්නේ. වන්නේ බලන්න. පුළුවන් තරම් ධර්මයේ ඉස්මතු කරන්නේ. ඉස්මතු කර කර පෙන්නනවා. ඉතින් කරුණේ තිබිලා මේ බැරි වෙලාවත් අර මේ අනිත්‍ය ඒක ඉස්මතු එයා කියනවා. යමරජ්ජෝ කියනවා මේ හිතින් කුසල කරලා තියෙනවා. හිත වර්ගයේ කෙනා යා හිතින් කුසල කරලා තියෙනවා. ඒක වැඩිව මතක් වුණා මම මේ අනිත්‍ය මෙහෙම කරන්නේ. එනම් යන්නේ හරියට කියලා ඉතුරු සක්මත් කරලා. මේ ගානේ නෑ. සනසන හාමුදුරු කෙනෙක් හිටියා මොනවාසට මුණ ගැහිලා තියෙනවද දැන් ඉස්සර කරුව ආරන්නේ අර මට හම්බුනේ තව ඉන්නවනේ. තාම ඉන්නද වයසයි සනසුන්ගා අර අපායට ගිහිල්ලා ඔව්. මම ඔය ඒක තමයි දැන් හාමුදුරුවෝ මේ දැන් මේ ඇහැලියගොඩ පැත්තේ කන්දේ ඔය කන්දක ඇහැලියගොඩ පැත්තේ කන්දක තමයි මේ ඊට ඉස්සෙල්ලා ආත්මේ කලින් ජීවිතේ කලින් ජීවිතේ ඊට ඉස්සෙල්ලා ආත්මික ඒ හාමුදුරුවෝ පැවිදි වෙන්න මොනකේ කියනවා තියෙන්නේ. ඒ පැවිදි වෙන්න ඕන කියලා මේ මොකක්ක වැඩක් නැහැ මේ අනිත්‍යයි ඕක තමයි කියනවා තියෙන්නේ. ඒ වෙනකොට අකුසලක් මතුණා නිරේත ගියා නිරේත ගියාට පස්සේ ඉතින් තමයි යමරජුරුවෝ ඔය ප්‍රශ්න කරලා තියෙන්නේ. ප්‍රශ්න කරලා තියෙනකොට හිතින් කුසල් කරලා තියෙනවා මේ. ඉතින් මේ ඒව මතක් කරන මම පැවිදි වෙන්න හිටියේ. ඉතින් පැවිදි වුණේ නැහැ නේ. රජු දිවවල තමයි. පැවිදි වුණේ නැහැ. මෙහි දුක් විඳින්න තෝකල නැහැ. ඒක නිසා යන්න මොනස ලෝකෙට ගිහිල්ලා ඒ තුරු ටික සත්‍යමත් කරලා. පැවිදි දෙක සත්‍යමත් කරලා. ඉතින් යමරජුරුවන්ගෙන් එනකොට ඉඳලා මාරයා. බලලා අහවලා මාරයා ඉඳලා තියෙනවා දොරට අද්දක ගහගෙන විශාල ශරීරයක්. ගෝරි අතේ අටින් හින්ගල ඇවිත් තියෙනවා. එනකොට කියලා දෙනවා මේ ගියාට කමන්නේ ජීවිතේ හරි අඩක් දුක් නින්ද. ගින්දරත් ගත කරන්නේ කියන හරි අඩක්. දුක් නින්දේ. ඊට පස්සේ ඉතින්ලා අදුනේ මේ අවිස්ථාවේ හැරිය වල දැහ කන්දේ මේ බඩු ගෙදර. ඉතින් ගන්නත් මොකක්වත් නැහැ. ඉතින් කුටි කණ්ඩායි වෙන්නේ කොහොම. ඉතින් කොහොම මාරි ළමා කාලෙම ඉතින් කොහොම හරි ඒ අවිස්ථාවේ ඉන්නේ ඉස්සෙල්ලා මේ කරගෙන. කොහොම හරි ඒක ගන්න මොකක්වත් ඉතිහාස නැහැ. දේවල් දෙක කුටි කණ්ඩායි හිමලා දෙක ආලපෝස්ටි. ඉතින් කොහොම හරි මේ බේකරියේ ඉඳලා ඊට පස්සේ කොහොම හරි ගිහලා ඔය කොළඹ තියෙන මහා හෝටලේ බේකරිය මොකක්ද? තවද මොකක්ද? කොළඹ තියෙනවා බේකරිය. බේකර්ස් බේකර්ස් නෙවෙයි. මොකක්ද මම මතක දවලගිරි මොකක්ද? දවලගිරි. නවලගිරි බේකරිය ප්‍රධාන එක නැහැට ගිහින් ඩොක්ටර්. ඒ ගිහිල්ලා ඉතින් අම්මටයි නංගිටයි ඒ බේකරිය වැඩ කරලා අරන් දීලා තුන රබර් අක්කර ගානක් අරන් දීලා තියෙනවා. ඒකලන්ට ජීවත් වෙන්න අර බේකරියේ වැඩ කර කර ඉඳලා ඉතින් අවුරුදු 40ක් වුණාට පස්සේ ගිහිල්ලා කලුගල පැවිදි වෙලා. ඉතින් ජීවිතය හරියටම අවුරුදු 40න් පැවිදි වෙයි. ඔව්. දැන් කොහෙද දන්නේ ඉංග්‍රීසි? කලුගලම. කලුගුණ. ඔව්. ඒ ගින්දර පේනවා ඒක තව. තාමත් පේනවා. අපරට ගියා ඉඳලා ඈත පේනවා ගින්දර. මේ ගින්දර දැකලා තියෙනවා. දොරක් කරනවා වහනවා වගේ ගින්දර දැකලා තියෙනවා. ඉතින් ඒක අර ජාති ස්මරණ ඥානෙත් ආපේනවා මේ ජීවිතේ. ඒ ජාති ස්මරණ ඥානෙ. ඔව් ඔව් ඒක දකින්න පුළුවන් එකනේ.
ඒක පේනවා මම පේනවා. ඒලා නිසා මේ ජීවිතේ හොඳට කුසල් ටික වඩාන දැන් මේ සැරේ මිදෙයිමයි. ඒ බයක් තියනවසන. මේ දැක්කයි කියන්නේ. මතක කියන්නේ. මිදෙන්නේ. යහුනේ නැහැ කොටකින්ම. ඒක හොනෙත් නැහැ කොටකින්ම. ඉතින් අපායේ ස්වභාවයෙන් දැන් දන්නවා. දැක්ක නිසා නම් ඒ වගේ ඒ පුංචි කාලේ තුන වැඩක් ගන්න ඕනේ මේක. ඉතින් වැඩක් ගන්නම ඔය විදිහට දුක් ටික හොඳට අවබෝධ කරගෙන ඔතේ මිදින්න. තමන් විදින දුක් ටික. අවබෝධ කරගෙන යනකොට මේ සැප විඳිනවා කියලා කතා කරන්නේම නෑ කවුරුත්. මොකද සැප තියනවා කියලා කියනවා අපි දවසක වශයෙන් සැප. අතට පයට හොඳට වැඩ කාර්යෝ තියාගන්න. නිදා ගන්න පෙරද ගාවටම දීටි වෙගෙන හැදලා දෙනවා නම් ඒ අඳුන් ටික හොදලා දෙනවා නම් මේ කිසිම කරදරයක් නෑ. නෝ මනස ලෝකේ ඉහළම සැප විඳින්නේ කවුද? චක්‍රවර්ති කිසිම දෙයකින් අඩුවක් නැහැ. නමුත් චක්‍රවර්ති රජුරවන්ට පැල්පතේ ජීවත් වෙන දුගී මිනිසයාට මේ මිනිසයාට සම්පත්. අවුරු වශයෙන් සම්පත්. චක්‍රවර්ති සිටුපැතු සම්පත් තියෙනවා. නමුත් ওই දෙන්නටම හට ගන්න ಜಾති දුක අර සම්පත්තියකින් දුරවනවා. ඉපදුනාට පස්සේ වයසට යන එක නවත්තන්න පුළුවන්. චක්‍රවර්ති රාජ සම්පත්තිය උදාහරණ සීල සම්පත්තිය සිතුසපැතු සම්පත්තිය නමුත් වයසට යන ස්වභාවය තත්පරයක්වත් ආපහු ගන්න බෑ අර සම්පත්තිය. ඒක යනවා. ජරා දුකපත් වෙනවා. ලෙඩ හැදෙන ස්වභාවය බෑ. මරණ ස්වභාවය බෑ. චක්‍රවර්ති රජු උනත් අප්‍රිය සම්පත්තිය දුක ඇති වෙනවා. ඉතින් අර සම්පත් වලින් බැලිය නවත්තන්න. ප්‍රේරිතයකට ගැටි වෙනවා. චක්‍රවර්ති රජුරන්ට කොච්චර සම්පත් තිබුණත් තවත් ආසාව තියෙනවනේ. බලාපොරොත්තු වෙන දේවල් නොලැබිය යනවා. මේ සම්පත් නිස්සන්න බෑ. පංච උපාදානස්කන්ධයෙන් ලැබෙන දුක මේ සම්පත් නැති කරන්න බෑ. මේ සියලු කොච්චර සම්පත් තිබුණත් මේක දුකක්වත් සම්පත් නැති කරන්න බෑ. දුක වැඩි කරන්න පුළුවන්. ඒ අවබෝධය කරගන්න. සම්පත් අපි ලං කර ගන්නවා කියලා කියන්නේ දුක වැඩි කර ගන්න. දුක වැඩි කර ගැනීම සම්පත් වැඩි කර ගන්නවා කියලා කියන්නේ. මොකද හොයාගන්න දේ ආරසා කරන්න ඕන. නැති එක්කනට ඒක නෙවෙයි. සම්පත් නැත්නම් ආරසා කරන්න දෙයක් නැහැ. තියෙන එක්කන ආරසා කරන්න. තියෙන එක්කන ආරසා කරන්න මහන්සි ගන්න ඕනේ. ඒක පිළිබඳව නිතර සොයන්න ඕනේ. හොරුන්ගේ වතුරන්ගේ මේ වහන්නේ හොයන්න ඕනේ. එහෙනම් නැති එක්කෙනාට දෙන පීඩාවට වඩා ලොකු පීඩාවක් තියෙන එක්කෙනාට තියෙනවා. එහෙනම් සම්පත් වැඩි වෙනවා කියලා කියන්නේ දුක වැඩි වෙනවා. දුක වැඩි වෙනවා. මේ එහෙම කියලා සම්පත් නොසොයින්ද හොඳ නැහැ හොයන්න ඕන. උත්තාන සම්පද. උත්තාන වීර්යයෙන් හොයන්න ඕන. බාහ බල පරිදිතේ දේදෙහි දේදා වක්කිතේ ධම්මේ ධම්මලද්දේ බෝධි. බාහුව බලේ ඉදෝල දහඩිය වගුරවල දහඩිය වක්තරම ගානේ හොයන්න කියලා බුදුන් වහන්සේ කියනවා. හොයන්න කියලා. ඊට පස්සේ හොයන්නේ ආරක්ෂා කරගන්න. ආරක්ෂක සම්පත. ඒ හොයනවා නැති කරන්නේ ආරක්ෂා කරනවා. කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් සමජී මධ්‍යස්ථ ජීවිතයක් ගත කරනවා. මේ දහඩිය වගුරවල හොයන්න කියනවා. ඉන්නත් මධ්‍යස්ථ ජීවිතයක් ගත කරනවා. බලන්න. එතකොට මේ හොයනදී දහඩිය වගුරවල විහිස වෙලා මහන්නේ ඕනේ ඊට පස්සේ වීදම් කරන්න. අද මිනිස්සුන්ට ඉතිරිලා තියෙන හම්බ කිරීමේ කලාව දන්න. වීදම් කිරීමේ කලාව දන්න. ඒ හම්බ කරන දේ
තමන්ට ප්‍රයෝජනයට ගන්න කියන්නේ එක කොටසයි හතරක බෙදලා. එක කොටසක් ප්‍රයෝජනයට ගන්න. කොටස් දෙකක් නැවත ආයෝජනය. අනෙක් කොටස නිදන් කරනවා. යන්නේ මෙන්න පොඩ දාලා තියෙනවා. අනාගත ප්‍රයෝජන. ඔව්. එක කොටසයි. මොකක් නැති. ඒක නෙමෙයි. ඒක කරන්නේ අද. ඉතින් ඒ හම්බ මේ විදන් කිරීම ඕක තියෙනවා ඉතින් හැම මොනසියම යමක් තියෙන කෙනෙක්. දෙහිඳ කිවි. උටාන සම්පදාන උටාන වීර්යය කරන්නේ ඒ නෙමෙයි කම්මැලි කමින් ඉන්නේ කියලා නෑ ගන්නවා. හැබැයි මේ හැම තැනම ඒ හැම තැනම අතන කියවනේ සමජීවී කතා. මෙලහත් ජීවිතේ. එන මේ කියන්නේ උපේක්ෂාවත් එක්කනේ ඉන්නේ. අර හැම තැනම උපේක්ෂාව එක්ක යනවා. උපේක්ෂාව පොදු කරගෙන යනවා. අනේ එතකොට ඒ වගේ මුත්‍ය සම්පත්තින අර දුක් සාගත ස්වභාවය ඇති වෙන්නේ නැහැ. මොකද සම්පත්තික පිළිබඳ මහා ආසාවක් යමක් නැත්නම් ඒකෝක මොනවාක් වනේ අරසා ගන්න දෙයක් නෑ. ඒ විදිහට මනසක් අස් වෙනවා. එතකොට මේ පීඩාකාරී පාඩු වෙනවා. ඒ අනේ නිසා මේ සම්පත් නොසැයින් ඉන්න හොඳ නෑ. හොයන්න ඕනේ. හොයන්නේ අර විදිහට ආරස්සාකාරීව තියාගෙන මේ විදිහට ප්‍රවේත ගන්නවා නම් කෙනෙකුට ජීවිතේ මේ ලෞකික වශයෙන් ඉන්නේ අර දුක උනත් සැප හැටියට නෙදෙන්නේ. මේ ටික අන්නේ ටික අවබෝධයෙන් විඳිනවා නම් ඔය දුක් ටික දැන් අතන දැන් සැප සම්පත්තිය දැන් ගත්තේ මම කියන්නේ දැන් අතන මේ මොනතරම් සම්පත්ති වුණත් මේ වයස යන්නේ වයසට යන ලේට හැදෙන එක මරණයට පත් වෙන අපේ මේවා නැති කරන්න බෑනේ සම්පත් වලට. ඒකට එන අනිවාර්යයෙන් මේ දුක් ටික අපි විඳිනවානේ. ඒ දුක් ටික අනිවාර්යයෙන් අපි විඳිනවා. එතෙන්ද අපි අර මේ අර සැප වශයෙන් දකින්නදී සැප වශයෙන් දකින්නදී දුක්ඛ සත්‍යයත් එක්ක සසඳනවා. එතකොට දුක්ඛ සත්‍යයත් එක්ක සසඳනකොට පේනවා මේ දෙපයි කියලා මේක කල්පනා කරලා දැන් මේ කොච්චර සම්පත්තිවත් මේ වයසට යන මේක නෙමෙයි. දුක්ඛ සත්‍යය වටහා ගන්න ඕනේ ඒකට. ඒකට සැපේ තුළ මෙලීගෙන හිටියොත් අපිට අතෙන්ද බහින්න බෑ. ඒ දුක්ඛ සත්‍ය තමයි මේ විදිහට ඉස්මතු කරගන්න ජීවිතය තුළ. මේක තුළ පවතින තාමත් හඳුනා ගන්න ඉස්මතු කරගන්න ඕනේ. ඒ විදිහට ඉස්මතු කරගන්නකොට දුක්ඛ සත්‍ය පිළිබඳ වැටහීම අවබෝධය ඇති වෙන්නේ ඒකෙන් එක් බලන්න. ජීවිතය තුළ පවතින ස්වභාවය ඒ අවස්ථාවන්ට අනුව බලන්න. ඒ බලනකොට තමයි මේ දුක්ඛ සත්‍යය Tamanට මේක තුළ තහවුරු කරගන්න පුළුවන්. මොකද ඒකත් එකපාරට මේ ටික මම භාවනාවම හිතේනවා නෙමෙයි. අර කාරණා ටික හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා ටික ගත්තට පස්සේ ඉතින් ඒක පැහැදිලිවම කියනවා. පැහැදිලිවම ඉතින් දුක්ඛ සත්‍යෙට මොනවද දේශනා කළා කියන්නේ? මේ දේශනා කළා කියන කාරණා සියල්ලම මේක තුලයි පවතින කියන අවබෝධය ඇති වෙන මහා මාර්ගය. බුද්ධාරාපි දුක්ඛ කියවට පස්සේ දිරන ස්වභාවයට මේ ඇති වෙනවා. අවශ්‍ය කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේක තමයි මේ ජරාපි දුක්ඛ දෙවිගෙන අවතහගෙන අවබෝධ කරගන්න. මුත් ඒ ස්වභාවය තමන් මනසට අල්ලගන්නකෝ තමන්ට වැටහෙන්නේ නැහැ කොච්චර වයසට ගියා. කොච්චර ජරාදීන තත්ත්වයටපත් වුණා ඒ ස්වභාවයට එන්නේ නැහැ මේක දුකක් කියලා. ඒක ධර්මයත් එක්ක ගලපලා ගන්නකොට තමයි තමන්ට වටහා ගන්න පුළුවන්. දුක සත්‍ය. ඒ කාරණාටික හොඳින් ජීවිතේක ඒක දකින්න උරු වෙනවා පුරුදු වෙනවා. ඒ ටික දකින්නවා නම් හොඳටම සමානයි. ජීවිතේක මේ යථා ස්වභාවය දැකීම. මොකද උතු ධර්මයේ දකින කෙනෙක් දුගතියට යන්නේ නැහැ. ධර්මයේ දකින කෙනෙක් ධර්මයේ අසුර කරන කෙනෙක් දුගතියට යන්නේ නැහැ. ඒක යමක් තියෙනවා ඊළඟ ජීවිතේ සත්‍යමත් කරගන්න. ඒ විදිහට ජීවිතේ බලන්න හුරු වීම තමයි තාම වැදගත් වෙන්නේ. ඉතින් මේක එච්චර නැවත නැවත ගුණගුණා කියන්න අවශ්‍ය කරන්නේ නැහැ. අන්න ඒ විදිහට පුළුවන් වෙලාවල් ජීවිතේ පොඩ ගවේෂණය කරන්න. ටික ගවේෂණය කරනවා. ටික ගවේෂණය කරලා ඒ එක දවසක ස්වභාවය මේ විදිහට
ගවේෂණේ දිනපතාම එතකොට කමන්ඩෝ පොහුරු වෙනවා. උදේ ඉඳලා හවස වෙනකල් වැඩ කරන ඉඳා ගන්න ගියාට පස්සේ ඇඳට වෙලා ඉතින් දවල් දවසේ තමන් කරපු ටික දිහා බලනවා. ඒක සිදු වෙලා තියෙන්නේ මොනවද? දැන් මොනවද ඒවා ඉතුරු වෙලා තියෙන්නේ? ඒ මොහොතේ කතා කරපු වචනයක්වත් ඉතිරි වෙලා නැහැ. මේ කාලේ තුල කතා කරපු වචනයක්වත් ඉතිරි වෙලා නැහැ. මොකද වෙලා තියෙන්නේ? සමාලිත්‍යයි වෙනස් වෙලා. ආන්නේ විදිහට දිනපතා හුරු වෙනවා. දිනපතා හුරු වෙනකොට ඒක ක්‍රමක්‍රමයෙන් ඕක මනසට ගෝචර වෙනවා. ඊට පස්සේ මනස ගෝචර වුණාට පස්සේ හැම අවස්ථාවක් පාසාම ඔහු ක්‍රියාත්මක වෙන්න ඉස්සර වෙලා මනස ක්‍රියාත්මක වෙනවා. යන්ත්‍ර ස්වභාවයේ මනසට ගෝචර වුණාට පස්සේ මේ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ ඉස්සෙල්ලා ක්‍රියාවට වහිනකොට මනස ඒ සංඥාව ක්‍රියාත්මක වෙනවා. එතකොට කිසි විදිහක ඇලීමක් ගැටීමක් කුඩාවීමක් ඇති වෙන්නේ නැහැ. ඔය යථාර්ථයේ දකින්නමයි හැම දෙයක්ම කරන්නේ. සත්‍ය වටහා ගනිමින්. ඒ විදිහට ඉතින් ටිකක් කාලයක් ඒක පුරුදු වෙන්න ඕන. ටික කාලයක් පුරුදු වෙනකොට ඒ ස්වභාව පවතිනවා. ඒ පවතින දේ ඊට පස්සේ ඉතින් ඒකම ශක්තිමත් කරගෙන යනවා. ඉතින් කිසි ගැටලුවක් නැහැ. ඉතින් අනිත්‍ය විදිහටම රකින්න කෙනා තුළ ඇස කන නාසය දිව කය හිත මේ හයත් අනිත්‍ය විදිහට බලන්න ඕන නැත්නම් අනාත්ම විදිහට බලනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය විදිහට බලනවා. ඒ විදිහට බලන එක්කනා තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍ය විදිහට බලනවා. ඇස කන නාසය දිව කය හිත අනිත්‍ය විදිහට බැලුවත් මරණ මංචකයට යනකොට ඔහු යන්නේ අනිත්‍ය වූ සංඥාවක් තුල. දැන් ඇස කන නාසය දිව කය මේ අනිත්‍ය දකින එක්කෙනා ඇසට රූපයක් දකිනකොට ඔහු දකින්නේ අනිත්‍යයි. අනිත්‍ය නම් අල්ලගන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. කාට සත්‍යයක් එනකොට ඔහු නම් අනිත්‍යයි. ඒ සංඥාව තහවුරු කරගත්තේ කෙනා. එතකොට අපි මරණ වංචකයට යනකොට දැන් අපි නැවත උපදින්නේ මරණ වංචකයට ගියාට පස්සේ මෙතන මරණ වංචකයට අපි යන්නේ මේ ඇස සතුටු කලසින් රූප දැකලා ආසාව කැමැත්ත ඇති වෙලා නෙවෙයි. තවත් බොහෝ දේවල් බැලීමේ දැකීමේ කැමැත්ත ආසාව ඇති වෙනවා. දැන් ඒක නැති කරලා අතෙන්ට ගියොත් මේකෙන් ලකින දේ පිළිබඳ රූප දැකීමේ ආසාව කැමැත්ත දැන් නෑ. ඔහු දකින්නදී අනිත්‍ය විදිහට දකිනවා. ඒක එළින් ගැටි මුලන් මොකුත් නෑ. මට මන් දෙක යනකොට එන ඒ ආයතන ඔහු හික්මුවගෙන හිටියේ. දැන් රූප දැකීමේ කැමැත්ත ආසාව ඇති වුණාම උතෙන්ට ගියේ. ලෝකේ තියෙන හඬවල් ඇසීමේ ආසාව කැමැත්ත ඇති වුණාම මනෝමන්තිකයට ගියේ. ඒ වගේම ගන්ධයන් ආග්‍රහණය කිරීමේ කැමැත්ත ආසාව ඇති වුණාම උතෙන්ට ගියේ. රසයන් විදීමේ කැමැත්ත ආසාව ඇති වුණාන්ගේ ස්පර්ශ ලැබීමේ කැමැත්ත ආසාව ඇති වුණාන්ගේ ජීවත් වීමේ කැමැත්ත ආසාව ඇති වුණාන් උතෙන්ට ගියේ. දැන් ඉන්නේ මරණ මංචකේ. එහෙනම් මේ ආසාවල් ටික මේ අනාගත බලාපොරොත්තු ටික. මේ දිහායනේ. අනාගත බලන්න. පොරිය නැති කරගෙන යනකොට ඔගේ අනාගත බලාපොරොත්තුවක් නැහැ. අනාගත බලාපොරොත්තුවක් නැහැ. ඉතින් අනාගත බලාපොරොත්තුවක් නැත්නම් අන්න අර ඉස්සරහ දුවේ හැමදේදී පරිම එකම. මට මන්තිකේ පින්නොම් පෑවා. ඇත්තම. ඉතින් ඒ සුන්හරට චන්න පුළුවන්. ජාසිරු නෑ. ආසිරු අමාරුකාරීකුත් නෙවෙයි, දේශකාරීකුත් නෙවෙයි. හැබැයි ඉතින් යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් නම් අමාරු නෑ. සතිය යෝනිසෝ මනසිකාරය දෙක පවත්වාගෙන යන්න පුළුවන් නම් අමාරු නෑ. මේ දෙක නැත්තම් ටිකක් අකීරු ටිකක් අමාරු. ඉතින් හැම වෙලාවම මේ යෝනිසෝ මනසිකාරය උනත් නිකන් සක්මක් වෙන්නේ නෑ. නැවත නැවත ඒක ඉඳ දෙන්න. නැවත ඒකට තමයි මනස පස්සන්න ඕනේ. මොකද
දවසක් දෙකක් අර විදිහේ නුවණින් ජීවිතේ බලනකොට කමතක වෙලා යන්න පුළුවන්. නේ මතක් වෙච්ච එක මම ආයෙත්. නැවත සක්පත් ගන්න. අනේ එතකොට නුවණ සක්තිමත් වෙනවා නුවණ සක්තිමත්. ඉතින් මේ අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණ කියලා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නුවණ කියලා නෙමෙයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ නුවණින් දැකීම. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය නිතර පැවැත්ම. එතකොට එහෙනම් දැන් මෙතන ධර්මතාවයෙන් අපි යෝනිසෝ මනසිකාරය කියාවට ඔක වැටෙන්නත් යනවා. දැන් සම්මාදිට්ඨිය කියනකොට අන්න සම්මාදිට්ඨියෙන් තමයි ජීවිතේම ගන්න කරන්නේ. සම්මාදිට්ඨිය වань. ඉස්පෝට්. මේ සම්මාදිට්ඨිය යහොදින් තෝරා බේර ගත්තට පස්සේ නුවණින් දැකීම හුරු කර ගන්නකොට සම්මාදිට්ඨිය වැඩෙනවා. සම්මාදිට්ඨියේ යුක්ත නම් මේ පුද්ගලයා සම්මාදිට්ඨියෙන් යුක්ත නම් ජීවිතේ පවත්වාගෙන යන්නේ. සම්මාදිට්ඨියෙන් දකින්නවා කියලා කියන්නේ නිවැරදිව මොහු දකින්න. සත්‍ය හත්ති විදිහට දකින්න. ඒ සත්‍ය විදිහටම දකින්න එක නම් යම සත්‍ය වශයෙන් මොහු දකින්නවා නම් ඒ දකින්න දේ තුළ ස්ථිර දෙයක් නැති බව පේනවා. ඉතින් ඇලෙන්නේ නැහැ. අල්ලගන්නේ නැහැ. ඒ ටික තමයි ජීවිතය ඇති කර ගන්න ඕනේ. වැඩින් ගැටින් මුලාවෙන් වෙන අවස්ථාව මගහරවගෙන යන්න ඕනේ. ඔක ටික ටික අඩු කරන්න ඕනේ. එකපාරටම අඩු කරන්න ගියොත් අන්තිම මතාලි යෝගිට වැටෙනවා. බුවතාන් මහනේ ඉතින්දනේ. සමසකාලි කාලි යෝගී ඉඳලා යන්නේ අත්තිම මතාලි යෝගිට. එකපාරට අතහැරෙනවා. එන ටික ටික අතහැරෙනවා. ක්‍රමයෙන් වෙනවා. ටික ටික අතහැරෙනවා. එකපාරට දැරුත් අන්තයට යන අන්තයට මධ්‍යයක්. ඉතින් අපට ආය අන්තයකට යන්න දෙයක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාව පෙන්නලා දීලා තියෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාව ඇසුරු කරා. මධ්‍යම මාර්ගය. අන්තයකට යන්නේ නැතුව. මේ මාර්ගය අනුගමනය කරන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔකට මේ තවත් නමක් දීලා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව. ඔක තවත් අපන්න න්‍යාය. මෙදහත්ව විමසා බලන්න. මධ්‍යම. අන්තිකට නෝ. තමයි කියන්නේ.